ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ 11 ශ්‍රේණියේ 2020 වර්ෂයේ දරුවන්ගේ සිංහල පාඩමත් සමගයි. ඉතින් එම පාඩමට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඔයාලට මතක ඇති අපි ටිකක් කෙටි නිවාඩුවකින් පසුයි අපි මේ විදිහට නැවත හමු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ අපේ සිංහල භාෂාව හා සාහිත්‍ය 11 ශ්‍රේණිය පොතේ පාඩමකට දැන් යොමු වෙමු. අපි පෙළ පොතේ 20 වෙනි පාඩම අධ්‍යතන සාහිත්‍ය නිර්මාණයන්හි භාෂාව කියන පාඩම පෙරළ ගමු. ඒ පාඩම අපි කතා කරගෙන යමු. විශේෂයෙන්ම මේ පාඩම වැදගත් වෙන්නේ මේ පාඩම ඇසුරෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඔබෙන් අහන්න පුළුවන් දෙයක් තමයි මේ පාඩමේ තියෙන කතුවරු ඒ වගේ මේ පාඩමේ තියෙන ඒ උපුටා ගැනීම උපුටා ගැනීම වලට අදාළ ඒ කෘති ලියපු කතුවරු රචකයන් ඒ වගේ මේ කෘති පිළිබඳව බොහෝ විට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඔබෙන් අහන්නට පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට මේකේ යම්කිසි මේ පාඩමට පාඩමෙන් උපුටාගත්ත කොටස් දීලා ඒක ගැන සමහරක් වෙලාවට ඒකේ සමහරකට වචනයක් දෙකක් ඉරිගහලා ඒකේ තේරුම් අහන්නටත් පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සිංහල. ඉතින් අපි මේ පාඩමට දැන් යොමු වෙමු. 20 වෙනි පාඩම අධ්‍යතන සාහිත්‍ය නිර්මාණයන්හි භාෂාව. මූලික හඳුන්වා දීමෙත් වැදගත් කරුණු කාරණා කිහිපයක් තියෙනවා. වැදගත් යයි හැඟෙන දේවල් වලට පැන්සලෙන් ඉරිගසා ගත්තාට වැරදක් නැහැ. මොකද මේ වගේ පාඩ වුණත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සමහරක් වෙලාවට හිස්තැන් පිරවීමක් හැටියට සුදුසු පදය තෝරන්නට ඒ විදිහට එන්නට පුළුවන්. සාහිත්‍යයේ මාධ්‍යය භාෂාවයි. භාෂාව යනු මිනිස්යාගේ හැඟීම් හා අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයකි. ඒ අනුව සාහිත්‍යයෙහි අන්තර්ගත වන්නේ මිනිස්ය හැඟීම් අදහස් හා අත්දැකීම් බව කිව හැකිය. එහෙනම් මූලිකව ගත්තොත් සාහිත්‍යයේ අන්තර්ගත වෙන්නේ මොනවද? මනුෂ්‍ය හැඟීම් අදහස් අත්දැකීම්. ජනකවි ගැන කල්පනා කරලා බලන්න. ජනකතා ගැන කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි සම්භාව්‍ය කෘති උනත් මේ හැම තැනකදීම එක්තරා විදිහකින් පොදුවේ ගත් කල සාහිත්‍යය ගත්තොත් එහෙම ඒ සාහිත්‍යයට ඇතුළත් වෙන්නේ මනුෂ්‍ය හැඟීම් අදහස් සහ අත්දැකීම්. දැන් ඕනම සාහිත්‍යයක් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි විදග්ධ සාහිත්‍යය සහ ජන සාහිත්‍යය. එතකොට විදග්ධ සාහිත්‍යයේ වුණත් ජන සාහිත්‍යයේ වුණත් මෙන්න මේ විදිහට මනුෂ්‍ය හැඟීම් අදහස් අත්දැකීම් තමයි මූලිකව ඇතුළත් වෙන්නේ. සාහිත්‍යය භාෂාවෙන් සිදු කරන වික්‍රමයක් යයි ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ මනුෂ්‍යයාගේ ජීවන අත්දැකීම් අපේක්ෂා හා සිතුවිලි එහි ගැබ් කළ හැකි බැවිනි. එහෙනම් සාහිත්‍ය කියලා කියන්නේ එහෙම නැත්නම් සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ භාෂාවෙන් මවන්නට පුළුවන් එක්තරා විදිහක පුදුම සහගත නිර්මාණ. එහෙම නැත්නම් සාහිත්‍ය භාෂාවෙන් සිදු කරන වික්‍රමයක් කියලා හඳුන්වා දෙනවා ඇතැම් විචාරකයින්. ඒ ගැන පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න. මේ ඇතැම් විචාරකයන් පෙන්වලා දෙනවා සාහිත්‍ය කියලා කියන්නේ භාෂාවෙන් සිදු කරන වික්‍රමයක් කියලා. ඒ වගේම සාහිත්‍යයේ යෙදෙන භාෂාව හැඟීම් හා අරුත් ආරෝපණය කරන ලද භාෂාවයි. සාහිත්‍ය නිර්මාණවල භාවිතා කරන භාෂාව එක්තරා විදිහකින් හැඟීම් සහ අරුත් ආරෝපණය කරන ලද භාෂාවක් තමයි යොදාගන්නේ. හැඟීම් දනවන විදිහට. නිශ්චිතාර්ථ දනවනවට වඩා නේ ධ්වනිතාර්ථ ව්‍යංග්‍යාර්ථ දනවන භාෂාවක් තමයි සාහිත්‍යයේදී විශේෂයෙන්ම යොදාගන්නේ. බලන්න. සාහිත්‍යකරුවා භාෂාවේ ව්‍යවහාර කරනුයේ විශේෂ ආකාරයෙන්. ඒ කියන්නේ සාමාන්‍ය ලේඛනයකදී වගේ නෙවෙයි. සාහිත්‍යකරුවා භාෂාව ව්‍යවහාර කරන්නේ විශේෂ ආකාරයෙන්. සාහිත්‍යකරුවන් නොවන අනෙකුත් ලේඛකයන් භාෂාව ව්‍යවහාර කරනුයේ නිශ්චිතාර්ථ දැනවෙන ආකාරයෙන් වුවද. ඒ කියන්නේ සාමාන්‍ය ලේඛකයන් විද්‍යා ලේඛකයන් වෙන්නට පුළුවන්. සාහිත්‍ය ලේඛකයා වෙනස් වෙනවා. සාහිත්‍ය නිර්මාණකරුවා වෙනස් වෙනවා. අනිකුත් සාමාන්‍ය ලේඛකයන් භාෂාව භාවිත කරන්නේ නිශ්චිතාර්ථ දැනවෙන ආකාරයෙන්. නිශ්චිතාර්ථ දැනවෙන ආකාරයෙන් කියලා කියන්නේ යම්කිසි විදියකින් Tamanගේ අදහස් ඍජුව ඉදිරිපත් කරනවා. ව්‍යංග්‍යාර්ථ දැනවීමක් නැහැ. යටි අරුත් පළ කිරීමක් නැහැ. ධ්වනිතාර්ථ නැහැ.
සාමාන්‍යයෙන් දල වශයෙන් තමන්ගේ අදහස් හෝ ඒ තමන් එකතු කරගත්ත විෂය කරුණු හෝ වේවා ඒවා ඉදිරිපත් කිරීමක් කරනවා. නමුත් සාහිත්‍යකරුවා භාෂාව භාවිත කරනුයේ භාවික ගුණයෙන් යුතුවය. මේක අපිට 10 වසරෙත් ආවා. නේ සාහිත්‍යකරුවා භාෂාව භාවිත කරන්නේ භාවික ගුණයෙන් යුක්තවයි. භාවික ගුණය කියන්නේ මොකද්ද? මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා මොකද්ද භාවික ගුණය කියලා කියන්නේ කියලා. භාවික ගුණය කියලා කියන්නේ එනම් සාහිත්‍ය රසිකයාගේ පාඨකයාගේ හැඟීම් ප්‍රබෝධ වන ආකාරයෙන්. භාවයන් කියලා කියන්නේ හැඟීම්. එහෙනම් භාවික ගුණය කියලා කියන්නේ හැඟීම් ඉස්මතු වන ආකාරයෙන්. නේ හැඟීම් ප්‍රබෝධවත් කරන ආකාරයෙන් තමයි සාහිත්‍යකරුවා විශේෂයෙන්ම භාෂාව භාවිත කරන්නේ. සාහිත්‍ය නිර්මාණයක් පරිශීලනය කරන්නා විද්‍යාත්මක ලේඛනයක් හෝ වාර්තාවක් කියවන්නාගෙන් වෙනස් වෙමින් සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීමට සහභාගී වෙමින් එයින් වින්දනයක් ලබයි. ඒ කියන්නේ සාහිත්‍ය පොතපතක් යම්කිසි නිර්මාණයක් පරිශීලනය කරන කෙනා සාමාන්‍ය විද්‍යා ලේඛනයක් හෝ වෙනත් ශාස්ත්‍රීය ලේඛනයක් කියවන කෙනාගෙන් වෙනස් වෙනවා. ඒ වගේම සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීමට තමනුත් සහභාගී වෙනවා. මනසින් ඒට සහභාගී වෙනවා. ඒ වගේම එයින් යම්කිසි වින්දනයක් ලබනවා. සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීම හා ඒ සඳහා යොදා ගන්නා බස්වහර අතර අත්‍යන්ත සම්බන්ධතාවක් පවතී. අන්න ඒකත් වැදගත්. ඒ කියන්නේ සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන අත්දැකීම සහ එම අත්දැකීම ඉදිරිපත් කිරීම සඳහා යොදාගෙන තියෙන බස්වහර. මෙන්න මේ කියන දේ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙනවා. සම්බන්ධතාවක් පැවතිය යුතුයි. දැන් උදාහරණයක් හැටියට අපි සරල උදාහරණයක් ගමුකෝ. දැන් පියසේන කහඳගමගේ සූරීන් එතුමා බොහොම අපට හිටපු වටිනා සම්පතක් පියසේන කහඳගමගේ සූරීන්. එතකොට එතුමා තමන්ගේ ගුරු ජීවිතය දුෂ්කර ප්‍රදේශවල ගත කරනකොට ඒ ලැබපු අත්දැකීම් විශේෂයෙන්ම අති දුෂ්කර ප්‍රදේශවල ගත කරනකොට ඒ ලැබපු අත්දැකීම් ඇසුරෙන් එතුමා විවිධාකාර නවකතා රචනා කරනවා. නැවුම් පොළව, වනවදුලේ වසන්තය, බැද්දේ සෙනෙහස මේ ආදී වශයෙන්. එතකොට එම අත්දැකීම් පාදක කරගත්ත ඒ කියන නවකතා සඳහා එතුමා යොදාගත්තේ එම ප්‍රදේශවල තියෙන භාෂා ව්‍යවහාරය. එම ප්‍රදේශවල තියෙන ප්‍රාදේශික ව්‍යවහාර. එතකොට මෙතනත් කියන්නේ සාහිත්‍යකරුවා ඒ ඉදිරිපත් කරන අත්දැකීමත් සමග ඒ නිර්මාණය වඩා සාර්ථක වෙන්නේ එම අත්දැකීම ඉදිරිපත් කිරීම සඳහා යොදා ගන්නා බස්වහර. එහෙම නැත්නම් භාෂාව විශේෂයෙන්ම වැදගත් වෙනවා. භාෂාවෙහි උපයෝගී කරගන්නා වචන වලට දෙනු ලැබ ඇති අර්ථ ඒ වචන යෙදෙන පරිසරය මත තීරණය වෙයි. ඒකත් තියෙනවා. දැන් භාෂාවේ ඒ කියන්නේ සමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම සඳහා යොදාගෙන තියෙන භාෂාවේදී උපයෝගී කරගන්නා වචන වලට දීලා තියෙන ඒ අර්ථ ඒ වචනයේ යෙදෙන පරිසරය මත තීරණය වෙනවා. එමෙන්ම ඒ අර්ථ ගොඩනැගීමෙහිලා ඒ භාෂාවෙහි සංස්කෘතියද බලපායි. එහෙයින් භාෂාව හා සාහිත්‍ය මනුෂ්‍යයාගේ සංස්කෘතික උරුමයක්ද වේ. ඒ කියන්නේ භාෂාවත් එක්ක ඒ භාෂාවත් සමගම තව දෙයක් ඒ හා සමානව අත්වැල් බැඳ ගන්නවා. ඒ තමයි සංස්කෘතිය. දැන් සිංහල භාෂාව හා සාහිත්‍යය එහෙම නැත්නම් සිංහල භාෂාවත් එක්ක සිංහල සංස්කෘතිය අත්වැල් බැඳගෙන තියෙනවා. ඒ හා සමානයි. එතකොට සාහිත්‍ය නිර්මාණයක භාවිතා කරලා තියෙන භාෂාවත් එක්ක යම්කිසි ආකාරයකින් කිසියම් සංස්කෘතියක් පිළිමිමු වීමකුත් සිදු වෙනවා. එක් සාහිත්‍යකරුවා භාෂාව භාවිත කරනුයේ එකිනෙකට වෙනස් ආකාරයෙනි. සාමාන්‍යයෙන් භාෂාව භාවිත කරන සෑම භාෂකයෙකුම භාෂාව භාවිත කරනුයේ තමන්ට ආවේනික ආකාරයකින් බව පෙනී යයි. ඒකට අපි කියනවා ශෛලිය කියලා. ශෛලිය. ඒ කතුවරයාගේ ශෛලිය, ලේඛන ශෛලිය. ඒ කියන්නේ හැම කෙනාම එකම ආකාරයෙන් භාෂාව භාවිත කරනව නෙවෙයිනේ. හැම කෙනාම ඒ භාෂාව හසුරුවන්නේ. එහෙම නැත්නම් බස හසුරුවන්නේ තමන්ටම ආවේනික ශෛලියකින්, තමන්ටම ආවේනික ආකාරයකින්. මේ ලක්ෂණ ශෛලිය යනුවෙන් හැඳින්වේ. නවකතාව නම් නූතන සාහිත්‍යාංගයේහි ආරම්භක සමයේ පටන් විවිධ ලේඛකයන් භාවිත කළ විවිධ ප්‍රකාශන විලාස හා ලේඛන රීති පිළිබඳව මේ පාඩමෙන් සාකච්ඡා කෙරේ. ඒ කියන්නේ කොහොමද අපේ මේ සාහිත්‍ය නිර්මාණවලට විශේෂයෙන්ම නවකතා, කෙටි කතා වේවා අපේ මේ සාහිත්‍ය නිර්මාණවලට කොහොමද එක්තරා විදිහකින් අර පුරාතන සාහිත්‍ය නිර්මාණවල බලපෑම ආවේ?
ඒ වගේම ඒ හරහා කොහොමද අපේ ලේඛකයන් යම් යම් විවිධාකාර භාෂා ශෛලීන් ගොඩනගා ගත්තේ කියන එක තමයි මෙතන මේ පාඩමේ විශේෂයෙන්ම අපි සොයා බලන්නේ, විමසා බලන්නේ. එහෙනම් අපි පාඩම හැඳින්වීම දැන් කතා කළා. අපි යොමු වෙමු පාඩමේ ඉතිරි පිටුවලට. පිටු අංකය 169. සිංහලයෙන් නව සාහිත්‍යයක් බිහිවන්නේ 19 වන සියවසේ මෙරටෙහි සිදු වූ දේශපාලන ආර්ථික හා සමාජීය පෙරළිය හේතුවෙනි. ඒ කියන්නේ පුරාතන සාහිත්‍යයක් අපේ රටේ පැවතුනා බොහොම ශ්‍රේෂ්ඨ, බොහොම විශිෂ්ට. එතකොට ඒ අපේ රටේ පැවතුණු ඒ ශ්‍රේෂ්ඨ පුරාතන සාහිත්‍ය ඒ ධාරාව එක්තරා විදිහකින් පරිහානියකට ලක් වෙනවා කෝට්ටේ සීතාවක රාජධානි සමයෙන් අනතුරුව. ඊට පස්සේ මහනුවර රාජධානි සමය කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ රට විවිධ සතුරු ආක්‍රමණ වේවා, ඒ වගේම විවිධාකාර කියන්නේ විශේෂයෙන්ම ලන්දේසි සහ පෘතුගීසි ආක්‍රමණ හමුවේ, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ අපේ රටේ එක්තරා විදිහකින් වෙරළබඩ ප්‍රදේශ, මුහුදුබඩ ප්‍රදේශ යම් විදිහකින් ලන්දේසි ඉංග්‍රීසි පාලන පැවතුණා. ඒ වගේම ඊට 1815 පසුව මුළු ලංකාවම එංගලන්තයේ යටත් විජිතයක් බවට පත් වෙනවා. එතකොට ඔන්න ඔය කියන කාල සීමාවත් එක්ක අපේ සාහිත්‍යයේ එක්තරා විදිහක අඳුරු කාල වකවානුවක් පසු කරනවා. එතකොට 1900ට කිට්ටු වෙන්නේ. එහෙම නැත්නම් 1850න් පසුව තමයි ඔන්න නැවත එක්තරා විදිහකින් මේ මුද්‍රණ ශිල්පයත් එක්ක අපේ මේ සාහිත්‍ය නිර්මාණ බිහි වෙන්නට යම් විදිහකින් මූලාරම්භයක් සිදු වෙන්නේ. එතකොට ඒ ගැන තමයි මේ මූලිකව මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න 1815 දී මුළු ලංකාවම එංගලන්තයේ යටත් රාජ්‍යයක් බවට පත් කර ගන්නා ලදී. එතෙන් සිට පෙරදිග ලෝකයේහි යුරෝපීය ශිෂ්ටාචාරය රෝපණය කිරීම සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය හා මුද්‍රණ ශිල්පය මෙරටෙහි ප්‍රචලිත කිරීමට යටත් විජිත පාලකයෝ පියවර ගත්ත. ඒකේ අදහස අපේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් බවට පත් වුණායින් පස්සේ, එහෙම නැත්නම් ඉංග්‍රීසින් අපේ රට යටත් කරගත්තායින් පස්සේ ඉංග්‍රීසි අධ්‍යාපනය, ඒ වගේම ඉංග්‍රීසි සભ્યත්වය මේ කියන දේවල් අපේ රටේ ව්‍යාප්ත කරන්නට විශේෂයෙන්ම විවිධාකාරයෙන් මුද්‍රණ ශිල්පය භාවිතයට ගැනුණා. ඒ හරහා ඉංග්‍රීසි පුවත්පත්, ඉංග්‍රීසි පොතපත, ඒ වගේම ඒ දේවල් තමයි මුල් කාලීනව මුද්‍රණය වෙන්නට පටන් ගත්තේ. මේ කටයුතු වල එක් ප්‍රතිඵලයක් වූයේ සංගරා පුවත්පත් හා පොත් මුද්‍රණය ආරම්භ වීමයි. එතකොට ඉංග්‍රීසි ජාතිකයන් විසින් මේ මුද්‍රණ ශිල්පය හරහා විවිධ සංගරා පුවත්පත්, පොත්පත් මුද්‍රණය කිරීම ආරම්භ වුණා. හැබැයි ඒ වෙනකොටත් අපේ සිංහල පොතපත පැවතුනේ පුස්කොළ පොත් හැටියටයි. පුස්කොළ පොත් හැටියට තමයි අපේ ඒ වෙනතෙක් අපේ රටේ සිංහල පොතපත පැවතියේ. ඒ යුගයේ තමයි එම යුගයෙන් පසු කාලීනව තමයි ඔය පුස්කොළ පොත්වල තිබිච්ච පොතපත මුද්‍රිත කඩදාසි පොත්පත් වලට නැගෙන්නට පටන් ගත්තේ. බලන්න, එතෙක් මෙරට ජනයා හුරු පුරුදු වී සිටියේ පොත් කියවීමට වඩා කෙනෙකු කියවන විට අසා සිටීමටයි. අසා රස විඳින්නටනේ. ශ්‍රුතිගෝචර අසා රස විඳින්නට තමයි ඒ කාලින්දම්ම අපේ ජනතාව පුරුදු වෙලා හිටියේ. මොකද හේතුව පුස්කොළ පොත් දුර්ලභයි. ඉතින් දුර්ලභ පුස්කොළ පොත් මේ මුද්‍රිත පොතපත වගේ සුලභ නැහැ. ඒ හේතුව නිසාම සමහරක් වෙලාවට බොහෝ අවස්ථාවලදී සිදු වුණේ ඒ පුස්කොළ පොත් ඒ කියන්නේ සාහිත්‍ය ග්‍රන්ථය වේවා, ධර්ම ග්‍රන්ථය වේවා, කවුරු හරි කෙනෙක් අර ගායනීය විලාසයෙන් උච්චාරණය කරනකොට ඒක අහගෙන ඉන්නවා. ඒක තමයි අපේ රටේ තිබිච්ච ඒ කාලින්දම තිබිච්ච සම්ප්‍රදාය. එතකොට පුස්කොළ පොත්වල තිබිච්ච දුර්ලභ බව නිසාම තමයි ඔය తত্ত্বය තිබුණේ. හරිද? නමුත් මුද්‍රණ ශිල්පය අපේ රටේ ව්‍යාප්ත වීමත් සමග අර පුස්කොළ පොත්වල තිබිච්ච පොතපත මුද්‍රිත පොතපත හැටියට පරිවර්තනය වෙනකොට, ඒ වගේම තව තවත් පොතපත සංගරා, විශේෂම සංගරා සහ පුවත්පත් අච්චු ගසනකොට, එහෙම නැත්නම් මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරනකොට අර අසාරස විඳීමේ කියන්නේ අපි කියන්නේ ශ්‍රාවක පිරිස, ශ්‍රාවකයන් පාඨකයන් බවට පත් වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය, එහෙම නැත්නම් ඉංග්‍රීසි කාලය තුල, ඉංග්‍රීසීන්ගේ යටත් විජිත සමය තුල පාසල් අධ්‍යාපනය, ඉස්කෝල, එහෙම නැත්නම් පාසල් අධ්‍යාපනයත් එක්ක සෑහෙන දෙනෙක්, ඒ කියන්නේ අපේ ජන සමාජය තුල සෑහෙන දෙනෙක් මේ කියවන්නට ලියන්නට ඉගෙන ගන්නවා. මොකද
අතීතයේ ඔබ දන්නවා පන්සල්වල විශේෂයෙන්ම අකුරු කරවීම පන්සලේ සිදු වුණා. මූලික අධ්‍යාපනය පන්සල ආශ්‍රිතවයි සිදු වුණේ. ඊට පස්සේ වැඩිදුර ඉගෙන ගන්නට නම් ඒ බොහෝ දරුවන් මහාන වෙලා වැඩිදුර ශිල්පය ශාස්ත්‍රය ඉගෙන ගත්තා. එතකොට ගැහැණු දරුවන්ට ඒ බඳු අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්ක එක්තරා විදිහකින් මේ ගැහැණු දරුවන් පිරිමි දරුවන් මේ සියලු දෙනාම පල්ලියේ ඉස්කෝලවල එහෙම නැත්නම් පල්ලියට අනුබද්ධිත පාසල්වල පාඨශාලාවල මේගොල්ලෝ සියලු දරුවන්ට මුල් අධ්‍යාපනය ලැබුණා. මූලික අධ්‍යාපනය ලැබුණා. එතකොට මේ මූලික අධ්‍යාපනයත් එක්ක අපේ රටේ අකුරු ශාස්ත්‍රයේ දන්න ජනතාවක් එහෙම නැත්නම් කියවන්නට විශේෂයෙන්ම කියවන්නට ලිවීමට හැකියාවක් යම් මට්ටමකින් පවතින પરම්පරාවක් ඔන්න බිහි වෙන්නට පටන් ගත්තා. එතකොට මුද්‍රණ ශිල්පයේ හේතුවෙන් එතෙක් සිටි ශ්‍රාවකයා වෙනුවට පාඨකයෙක් නිර්මාණය විය. ඒ කියන්නේ පත්තර වුණත් ලංකාව පුරා ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තාම එතකොට අන්න ජනතාව අසා සිටීමට වඩා කියවීමට පෙළඹුණා. 19 වන සියවසේ තෙවන දශකයේ පමණ වනතෙක් සිංහලයන් අතර පොත් වශයෙන් සුලභව භාවිතයේ පැවතුනේ පුස්කොළ පොත්ය. අර මං කලින් කිව්වාගේ අපේ මේ 19 වන සියවසේ 3 වන දශකයේ පමණ වනතෙක්, ඒ කියන්නේ 1830-40 ගණන් වෙනකම්ම අපේ රටේ සිංහලයන් අතර පොත් හැටියට සුලභව පැවතුනේ පුස්කොළ පොත්. 1737 පමණ සිට ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථ සිංහලෙන් මුද්‍රණය කිරීම ආරම්භ තිබුණත්, ඒ කියන්නේ ලන්දේසි යුගයේ 1737 දී ප්‍රථම සිංහල යාඥා පොත මුද්‍රණය වෙනවා, අච්චු ගස්සනවා නේ. එතකොට ඇත්තටම මුද්‍රණ ශිල්පය අපට හඳුන්වා දෙන්නේ ලන්දේසීන්. මොකද ලන්දේසීන්ගේ නිල නිවේදන ප්ලැකාර්ඩ්ස් එහෙම නැත්නම් ප්ලැකාර්තු කියලා ලන්දේසි ආණ්ඩුව විසින් නිකුත් කරන නිල නිවේදන දැන්වීම් පත්‍ර ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමට ලී අකුරු සිංහල අකුරු ලී වලින් කොටලා ඒ ලී අකුරු එකට එක අමුණලා ඒ මත තීන්ත තවරලා ඒක කඩදාසියේ ඒකේ තියලා තද කරලා ඒක තමයි ප්ලැකාර්තු එහෙම නැත්නම් ප්ලැකාර්ඩ්ස් කියලා කියනවා. ලන්දේසි ආණ්ඩුවේ ප්‍රධාන නිල නිවේදන විශේෂයෙන්ම මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසි පාලනය පැවති ලන්දේසීන්ගේ බලය පැවති ප්‍රදේශවල ප්‍රසිද්ධ ස්ථානවල පළ කිරීම සිදු වුණා, අලවා තැබීම සිදු වුණා. මුද්‍රණ ශිල්පය අපේ රටේ ඇත්තටම පටන් ගන්නේ ලන්දේසි යුගයේ. එතකොට මේ ලන්දේසීන් විසින් තමයි පළවෙනියෙන්ම මේ ක්‍රිස්තියානි යාඥා පොතක් පළවෙනියෙන්ම මුද්‍රණය කරන්නේ 1737. හරිද? ප්‍රථම සිංහල යාඥා පොත. හරිද? එතකොට ඒක අපි පොඩ්ඩක් බලලයිමු. ඒ ප්‍රථම සිංහල යාඥා පොතේ මූලිකව කොහොමද ඒ අකුරු තිබුණේ කියන එක අපි පොඩ්ඩක් බලලයිමුකෝ. මේ ඔබ දකින්නේ 1737 පමණ මෙතන වර්ෂය සඳහන් වෙනවා. වර්ෂ 1737 මේ ලන්දේසි ආණ්ඩුව කාලේ මේ තියෙන්නේ මේ විශේෂයෙන්ම ලන්දේසි ලාංඡනය, කොළඹ ලාංඡනය. එතකොට මේ තියෙන්නේ සිංහල අච්චු අකුරු යොදාගෙන පළවෙනියෙන්ම අපේ රටේ කියන්නේ පොතක් හැටියට නිර්මාණය වෙච්ච. ඊට කලින් ලන්දේසි ප්ලැකාර්තු තිබුණා, අර ප්‍රසිද්ධ දැන්වීම් පත්‍ර. එතකොට මේ ඒවා විශේෂයෙන්ම මේ ප්‍රසිද්ධ ස්ථානවල ඇලවුණා. දැන් මේ තියෙන්නේ ඒ අච්චු අකුරු යොදාගෙන ලී අච්චු අකුරු යොදාගෙන නිර්මාණය කරපු පළවෙනි සිංහල යාඥා පොත. මේකේ අකුරු කියවන්න පුළුවන්. ප්‍රධාන වූ යාඥාවල් පහද අපේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ පංගු 12 සහ දෙවි ස්වාමි දරුවාණන් වහන්සේම අහස්තලින් දෙවා බදාල අනඥාවල් 16ද මෙහි ඇත. එහෙම තමයි කියලා තියෙන්නේ නේ. දෙවි ස්වාමි දරුවාණන් වහන්සේ අහස්තලින් දෙවා බදාල අනඥාවල් 16, කියන්නේ දසපනත. දීප්තිමත් වූ කොම්පඤ්ඤ වෙනුවෙන් අච්චු ගැසුවේ වර්ෂ 1737. තේරුණාද? ඒ වගේම මෙතන තියෙනවා මූලාරම්භය සෙනෙහවන්ත වූ සිංහලේනි තමාලාගේ ගැලවීමෙහි පුරුදු වීමටද දීප්තිමත් වීමටද වෙනුවෙන් ගුස්තාව් විල්හෙම් වන් ඉම්හෝව් යන ගරුතර ගවර්නර්දෝරු ගවර්නර් කියන අදහස ගවර්නර්දෝරු උතුමාණන් වහන්සේගේ පණිවිඩ පනත සැටියට පළමුවෙන් අච්චු ගසන්ට යෙදුණු මේ පොත නේ. එතකොට මේ තියෙන්නේ ඒ කාලේ ඒ සිංහල අකුරු නේ. ඒ කාලේ සිංහල අකුරු. පැහැදිලිද? හොඳයි. එතකොට මේ වගේ මේක ඉදිරියට පිටු තියෙනවා. පැහැදිලිද? හොඳයි. එතකොට අපි ඊට පස්සේ අපේ නැවත පාඩමට අපි යමු.
සංගරා හා පුවත්පත් ආගමික ભેදයකින් තොරව පාඨකයන් ඉලක්ක කරගත් හේයින් වැඩි පාඨක පිරිසක් කරා ඒවා යොමු කළ හැකි බව පෙනේ. ඒ කියන්නේ දැන් අර 1737 දී සිට පමණ සිට ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථ විශේෂයෙන්ම ලන්දේසි කාලේ ක්‍රිස්තියානි ධර්ම ග්‍රන්ථ සිංහලෙන් මුද්‍රණය කිරීම ආරම්භලා තිබුණත් ඒවා ක්‍රිස්තියානි ධර්මයේ අදහන පිරිස් අතර පමණක් භාවිත වුණා. නමුත් ඊට පසු කාලීනව සංගරා පුවත්පත් වගේ දේවල් විශේෂයෙන්ම ආගමික ભેදයකින් තොරව සිංහල පාඨකයන් ඉලක්ක කරගත්ත නිසා වැඩි පාඨක පිරිසක් ඒවා වෙත යොමු වුණා කියලා කියන්නට පුළුවන්. හැබැයි මේකේ එක්තරා දෙයක් තියෙනවා. ඒ තමයි මුල් කාලීනව නිර්මාණය වෙච්ච සංගරා මුල් කාලීනව නිර්මාණය වෙච්ච පුවත්පත් බොහෝමයක් ආගමික යම්කිසි ආගමික පක්ෂයක් නියෝජනය කළා. උදාහරණයක් ඇරෙට කතෝලික ක්‍රිස්තියානි ආගමික සංගරා පුවත්පත් තමයි මුල් කාලීනව නිර්මාණය වෙන්නේ. ඊට පසු කාලීනව තමයි බෞද්ධ සංගරා බෞද්ධ පුවත්පත් ඊටම සමගාමීව මුද්‍රණය කෙරෙන්නේ. බලන්න පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට යුරෝපීය භාෂාවලින් ලියවුණු කතාන්දරවල සිංහල පරිවර්තන පුවත්පත් හා සංග්‍රහවල පළ කිරීමට පියවර ගන්නා ලදී. පුවත්පත් සංග්‍රහවල පළ කරන්නට පියවර ගත්තා. විශේෂයෙන්ම අරාබි නිසොල්ලාසේ කතා, ඒ වගේ අර සුරංගනා කතා මේ කියන දේවල් අර යුරෝපීය ඒ විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු විවිධාකාර කතාන්දර සිංහලයට පරිවර්තනය කරලා ඒවා පුවත්පත් සංග්‍රහවල පළ වෙන්නට පටන් ගත්තා. ඉන් අනතුරු ඒ බඳු කතාන්දර පොත් වශයෙන් පළ කිරීමද සිදු කෙරිනි. පොත් වශයෙන්ුත් පළ කිරීම සිදු වුණා. ඒතර ඔහොම පළ කෙරෙනකොට මේ සිංහල ලේඛකයන්ට තිබිච්ච එක්තරා ආකාරයක ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව මොකද්ද? මේ තියෙන්නේ සිංහලෙන් අලුතෙන් කතාන්දර ලිවීමේදී ලේඛකයන්ට මුහුණ පෑමට සිදු වූ ප්‍රධාන ගැටලුවක් වූයේ හැමදෙනාටම තේරුම් ගත හැකි භාෂාවක් ව්‍යවහාරයට ගත හැකිද යන්නයි. මොකද ඒ වෙනකොටත් අර පුරාතන සාහිත්‍ය ග්‍රන්ථවල, ඒ කියන්නේ පැරණි සිංහල පොත්පත්වල තිබිච්ච භාෂාව ඒ යුගයේ වෙනකොට තේරුම් ගැනීමට අපහසු, වැඩි දෙනෙකුට තේරුම් ගැනීමට නොහැකි වූ තත්වයක් උද්ගත වෙලා තිබුණා. පැහැදිලිද? මේ තියෙන්නේ පැරණි සිංහල පොත්වල භාෂාව වැඩි දෙනෙකුට තේරුම් ගත නොහැකි නොවූ බැවින් අලුත් ප්‍රකාශන මාධ්‍ය වන සංගරා පුවත්පත් මෙන්ම කතාන්දර පොත් සඳහාද පැරණි සිංහල භාෂා විවහාරයේ ප්‍රයෝජනවත් උනේ නැහැ නේ. ජනතාව ඒ වෙත ආකර්ෂණය වෙන්න නම් ඊට වඩා ඒ යුගයේ තුල පැවති භාෂාව යම් කිසි විදිහකින් මේ සාහිත්‍ය නිර්මාණ වලටත් යොදාගත යුතු වූ තත්වයක් උද්ගත වෙලා තිබුණා. අර පුරාතන සාහිත්‍ය පොත්වල පුරාතන බණකථා සාහිත්‍යයේ තිබිච්ච භාෂාව මේ ඒ යුගයේ තුල බිහිවෙච්ච පුවත්පත් සංගරා සහ කතාන්දර වලට යොදා ගැනීමේදී යම් ගැටලුවක් ඇති වුණා. මුද්‍රණ ශිල්පයේ හේතුවෙන් පොත වැඩි පාඨක පිරිසක් කරා යෑම ආරම්භුණා. සාහිත්‍ය පරිශීලනයේ පෙර කල මෙන් උගතුන්ට හා පැවිදි පිරිසට පමණක් සීමා වුණේ නැහැ. රජ සිටු බමුණු ආදීන්ගේ වෘත්තාන්ත පමණක් නොව සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් වස්තු කොට ගනිමින් කතාන්දර ලිවීම ආරම්භී තිබිනි. ඒ කියන්නේ අර විශේෂයෙන්ම රජවරු, සිටුවරු සහ අර විශේෂයෙන්ම සුරංගනා කතා කියන්නේ සුරංගනා කතා පමණක් නොවේ, සාමාන්‍ය ජන ජීවිතය, සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජන ජීවිතය ඇසුරෙනුත් කතාන්දර ලිවීම ආරම්භ වෙලා තිබිච්ච යුගයක් තිබුණා 1860 ගණන් වල 60 70 ගණන් වල. මේ නිසා එදිනෙදා කතා ව්‍යවහාරයේ පදනම් කොට ගනිමින් ලේඛනය සකස් කර ගැනීම 19 වන සියවසේ අගභාගයේහි රචනා විලාසයේ මූලික ලක්ෂණයක් විය. ඒක අදහස් කරන්නේ අර ඒ යුගයේ තුල පැවතිච්ච එදිනෙදා කතා ව්‍යවහාරය කටවහර පදනම් කර ගනිමින් ලේඛනය සකස් කර ගැනීමට 19 වන සියවසේ කියන්නේ 1800 ගණන් වල හිටපු අපේ නවකතා කෙටි කතා විශේෂයෙන්ම නවකතාවල ආදි කතුවරුන් උත්සාහයක් දැරුවා එක්තරා විදිහකින් මේ භාෂාව ඒ යුගයේ පැවති භාෂාව ලේඛන විවහාරයටත් යොදා ගන්නට. බලන්න 19 වන සියවසේ අගභාගයේ ලියවුණු ප්‍රබන්ධ කතා විමසීමෙන්, ප්‍රබන්ධ කතා කියලා කියන්නේ ගොතන ලද කතා. ප්‍රබන්ධ කතා විමසීමෙන් මේ නව භාෂා ස්වරූපය වටහාගත හැකිය. මේ නව භාෂා ස්වරූපය වටහා ගන්නට පුළුවන්. පහත දැක්වෙන්නේ සිංහලෙන් ලියවුණු ප්‍රථම නව ප්‍රබන්ධ කතාවසේ සැලකෙන වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් එල් අයිසෙක් ද සිල්වා 1886 නම් කෘතියෙහි යා සංවාදයකි. මේ එල් අයිසෙක් ද සිල්වා පිළිබඳවත් යමක් කිව යුතුයි. මොරටුවේ ලිඳමුලගේ ඊසක් ද සිල්වා තමයි මෙතුමාගේ සම්පූර්ණ නම සහ එතුමාගේ උපන් ප්‍රදේශය. එල් අයිසෙක් ද සිල්වා මෙතුමා තමයි 1860 ගණන් වල, දැන් මෙතන 1886 කියලා තිබුණට එතුමා 1860 ගණන් වල තමයි මේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන මෙන්න මේ කතාන්දරය
එක්තරා පුවත්පතකට එතුමා ඉදිරිපත් කරනවා. පුවත්පතකට ඉදිරිපත් කරනවා. ඒ යුගයේ තුල. තේනද? එතකොට ඒ කොටස් වශයෙන් එම පුවත්පතෙහි කොටස් වශයෙන් පළවුණු 1860 ගණන් වල ඉඳන් 1870 ගණන් වෙනකන් 70 ගණන් 80 ගණන් වෙනකන් අකණ්ඩව කොටස් වශයෙන් එම පුවත්පතේ පළවෙච්ච මේ කතාන්දරය තවදුරටත් වැඩි දියුණු කරලා තමයි එතුමා මේ 1886 දී වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන මේ කෘතිය නිර්මාණය කරන්නේ. එක්තරා විදිහකින් ඒක එක්තරා ආගමික පාර්ශවයක් නියෝජනය කරමින් විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමේ තියෙන වැදගත්කම පිළිබඳව පැහැදිලි කරමින් රචනා වෙච්ච ඒ කියන්නේ ආගමික මතිමතාන්තර ජනතාවට සමාජගත කරන්නට ලියවිච්ච කෘතියක් හැටියට කියන්නට වෙනවා. කියන්නට පුළුවන්. එතකොට නමුත් මේකේ අර කතාන්දරයක ස්වභාවය තියෙනවා. හැබැයි මේකේ භාෂාව ඔබ බලන්න ඒ යුගයේ පැවති භාෂාව. එතකොට ඒ කතුවරයා ලිඳමුලගේ අයිසෙක් ද සිල්වා උත්සාහ කරලා තියෙනවා මේ අර ඒ යුගයේ පැවති කතා කරන භාෂාවත් Tamanගේ මේ කතාන්දරේ දෙබස් සඳහා යොදා ගන්නට කටවහර සඳහා යොදා ගන්නට ලේඛනයේදීත් ඒ කටවහර යොදා ගන්නට උත්සාහ කරලා තියෙනවා. එතකොට එතුමාගේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතියේ මුල් පිට කවරයකුත් ඒ වගේම එතුමාගේ පින්තූරයකුත් අපි පොඩ්ඩක් නරඹලා ඉමු. මේ ඡායාරූපයෙන් දිස් වෙන්නේ මේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන නව ප්‍රබන්ධ කතාව. ඒ කියන්නේ අපිට දැනට හමු වෙන්නේ මෙතුමාගේ මෙන්න මේ කෘතිය තමයි පළවෙනිම අපේ සිංහල නව කතාව ලෙස සැලකෙන්නේ. ප්‍රථම නව ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන්නේ. නමුත් කාලයක් අලුත්ගමගේ සයිමොන් ද සිල්වාගේ මීනා නව කතාව පළමු නව කතාව ලෙස අපි ඒ දවස්වල පාසල් යන කාලේ ඉගෙන ගත්තා. නමුත් ඒ වුණාට ඉන් පසුව ඒක වෙනස් වෙලා තියෙනවා. මේ නව ප්‍රබන්ධ නව කතාවක් රචනා කරපු පළමු පුද්ගලයා ආදිතමයා හැටියට සලකන්නේ මෙන්න මේ ලිඳමුලගේ අයිසෙක් ද සිල්වා කියන මෙන්න මේ මෙතුමා. ඒ වගේම එතුමාගේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතියෙත් පැරණි කෘතියෙත් නූතන මුද්‍රණයකත් අපි පොඩ්ඩක් ඡායාරූප බලලා ඉමු. මේ තියෙන්නේ එතුමාගේ ඒ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන ඒ කෘතියේ පැරණි මුද්‍රණයක් මේ තියෙන්නේ. ඒ මුද්‍රණයේ ඉස්සරහා පිටකවරය පමණක් ඉස්සරහා පිටකවරේ ඡායාරූපයේ පමණයි මේ තියෙන්නේ. එතකොට ඒ වගේම අපි මෙහි නූතන මුද්‍රණයක් බැලුවොත් එහෙම ඒ නූතන මුද්‍රණයක් තියෙනවා මේ ගොඩගේ පැරණි ග්‍රන්ථ ව්‍යාපෘති යටතේ මුද්‍රණය කරලා මේ වාසනාවන්ත පවුල් සහ කාලකන්ණි පවුල් මේ තමයි ඒ කෘතියේ නූතන මුද්‍රණයක් මංගාව තියෙනවා. මේ එල් අයිසෙක් ද සිල්වාගේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතිය. මෙහි භාෂාව පිළිබඳව අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙමු. ඒ යුගයේ පැවති භාෂාව එතුමා උත්සාහ කරලා තියෙනවා Tamanගේ නව ප්‍රබන්ධ කතාවට ඇතුළත් කරන්නට. ලුසි කියනවා මෙන්න මෙහෙම. මේ කොටස තියෙන්නේ මේ කතාන්දරයේ මුලමයි. මේ උපුටාගෙන තියෙන කොටස තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහට දෙබස් විදිහටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ යුගය තුල එහෙම තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ලුසි කියනවා මෙන්න මෙහෙම. ඉතින් චාර්ලිස් උඹේ කතාන්දරය පටන් ගනින්කෝ. උඹට ලොකු දෑවැද්දක් එක්ක හිරයක් ගෙනෙන්ට අනික් අයවලුන් වීරිය කරද්දි උඹ මක්කලාද? මේ සාමාන්‍යයෙන් මේ හිරයක් නේද? ඒ වචනේ පාවිච්චි වෙනවා හිරයක් කියලා කියන්නේ කසාදයක්. එහෙම නැත්නම් විවාහයක්. හරිනේ. එතකොට චාර්ලිස් මෙහෙම කියනවා. දැන් මේ දෙන්න විවාහ වෙලා මේ කතන්දරේ පටන් ගනිද්දි මේ දෙන්න විවාහ වෙලා එතකොට මේ දෙදෙනා Tamanගේ අතීත කතාපුවත් එකිනෙකා සමග හෙළි කරගන්නවා. මේක තමයි මේ අවස්ථාව. චාර්ලිස් කියනවා මෙහෙම. ඉතින් ඔහොම සිටින අතර මට කීප පොලකින්ම කතා වුණා. කීප පොලකින්ම කතා වුණා කියලා කියන්නේ කීප තැනකින්ම මංගල යෝජනා ඇවිල්ලා තියෙනවා. එයින් සමහර තැන්වලින් දෑවැද්ද වඩාම නැති නිසාත් සමහර තැන්වල මිනිස්සු ටිකක් පහත් නිසාත් ඒ කියන්නේ මේ කුලය පිළිබඳ ගැටලුවක් තාත්තලා වැඩිපුර කල්පනා කළේ නැහැ. බලන්න අර කතා කරන භාෂාව හැකිතරම් උත්සාහ කළා තිනවා ඉදිරි ඇතුළත් කරන්නට. නමුත් අර හන්දියේ ඉන්න රාලහාමිලා ගෙදරින් ලොකු දෑවැද්දක් දෙනවයි කී නිසාත් උන් වටිනා කියන හොඳ වරිගෙක කියලා කියන්නේ පරපුරක පරම්පරාවක මුලාදෑනි පාර්ශවයේ අයවලුන් නිසාත්
තරුණී ඇදහිල්ලට කොහෙත්ම කැමති හිත නැති නමුත් මේ ඇදහිල්ලට කියලා කියන්නේ මේ ක්‍රිස්තියානි ආගමට. හරිනේ. තරුණී ඇදහිල්ලට කොහෙත්ම හිත නැති නමුත් හරවා ගන්නට පුළුවන් කියාත්. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නට පුළුවන් කියලා අපේ වැදගත් අයවලුන් ඒක කෙරෙන්නම ඕනෑය කියා ඔක්කොම එක පයින් හිටියා. ඔක්කොම එක පයින් හිටියා කියලා කියන්නේ තනි කකුලෙන් හිටගත්තා කියන එක නෙවෙයි. ඔබ දන්නවා අපි උනත් දැන්ටත් කියන්නේ එක පයින් නේ. එක පයින් කියලා කියන්නේ බොහොම කැමැත්තෙන් හිටියා ඒ කටයුත්ත සිද්ධ වෙන්නට ඕනයි කියලා. බලන්න එතකොට මේ සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා කතුවරයා අර ඒ යුගයේ පැවති කතා ව්‍යවහාරය Tamanගේ කෘතියට ඇතුළත් කරන්නට. සිංහල ප්‍රබන්ධ කතාවේ භාෂාව සකස් වූ ආකාරය පැහැදිලි වන්නේ පැරණි සාහිත්‍ය ව්‍යවහාරය හා එය සැසඳීමෙනි. ඔබට මේ සංවාදය ඔබ කියවා ඇති පැරණි සිංහල ගද්‍ය සාහිත්‍ය කෘතීන්හි සංවාද සමග සසඳා බැලීමෙන් මේ වෙනස්කම හඳුනාගත හැකි වනු ඇත. එතකොට අර අපිට මේ භාෂාවේ තියෙන මේ වෙනස එහෙම නැත්නම් සිංහල ප්‍රබන්ධ කතාවේ භාෂාව සකස් වෙච්ච ආකාරය වඩා හොඳින් පැහැදිලි වෙන්නේ අර පැරණි පුරාතන සාහිත්‍ය කෘතියක තියෙන සංවාදයක් එක්ක මේ කියපු කතා කියන්නේ සංවාදය කලින් දක්වපු සංවාදය සසඳා බැලීමෙන් මෙතන උපුටා ගැනීම තියෙනවා මේ දහර භික්ෂු ප්‍රතිපත්ති පූජා කතා. ඒ කියන්නේ පූජාවලිය කෘතිය රචනා වෙන්නේ අවශ්‍ය දරුවෝ පැන්සලෙන් ලියා ගන්න. පූජාවලිය කෘතිය රචනා වෙන්නේ දඹදෙණි සාහිත්‍ය අවදියේ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින්. පූජාවලිය රචනා වෙන්නේ පූජාවලිය කෘතිය රචනා වෙන්නේ දඹදෙණි සාහිත්‍ය අවදියේ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන්නේ. එහි පරිච්ඡේදයක් තියෙනවා මේ දහර භික්ෂු ප්‍රතිපත්ති පූජා කතා කියලා. මේ දහර භික්ෂු ප්‍රතිපත්ති පූජා කතා කියන ඒ පරිච්ඡේදයේ මහානාම කුමරු අනුරුද්ධ කුමාරයාට මෙන්න මෙහෙම කියනවා. නේ අනුරුද්ධ කුමාරයාට මෙහෙම කියනවා. කියන්නේ ගිහි ජීවිතයේ තියෙන බරපතලකම. ගිහි ජීවිතයේ සිටිනවා නම් දරු පවුලක් ආරක්ෂා කරන්නට සිදු වෙනවා. දරු පවුල් පෝෂණය කරන්නට සිදු වෙනවා. දරු පවුල් පෝෂණය කරන්නට නම් යහපත් රැකියාවක යෙදෙන්නට සිදු වෙනවා. මොනවද යහපත් රැකියාව? ගොවිතැන. එහෙනම් ගොවිතැනේ කරන්න තියෙන දේවල් මොනවද? ගොවිතැනේ කරන්න තියෙන කාරණා කටයුතු ඉතා විශාලයි. ඒිනුත් සීසෑම ගැන තමයි මෙතන කියන්නේ. සීසෑම ගැනයි මෙතන කියන්නේ. එතකොට මේ සීසෑමේ තියෙන බරපතලකම ගැන මෙතන පැහැදිලි කරනවා මහානාම කුමරු අනුරුද්ධ කුමාරයාට. ඒ කියන්නේ තමන්ගේම සහෝදරයාට. බලන්න දහර භික්ෂු ප්‍රතිපත්ති පූජා කතා කියන පරිච්ඡේදයේ තමයි මේක ඇතුළත් වෙන්නේ. බලන්න මලණ්ඩ බත් උපදනා ලෙස් මා අතින් නසව. මේ බත හැදෙන හැටි මගෙන් අහගන්න. සීසෑම නම් සුලං බදනාසේ ඊතා උගහට දෙයක. සීසෑම කියලා කියන්නේ සීසානවා කියලා කියන්නේ හරියට හුලං බදනවා වගේ. කියන්නේ හුලම් බදන්නට උත්සාහ කරනවා වගේ බොහොම අමාරු දෙයක්. උගහට දෙයක කියලා කියන්නේ අමාරු දෙයක්. නගුලෙක, වියදඬෙක, පිටවකෙක, බඩවකෙක, නිමුණෙක, කෙවිල්ලෙක, අවකැටෙක, සීවැලෙක, පෙරගිලියක, පසුගිලියක. මෙතන අත්හැරීමකුත් තියෙනවා කොටසක්. කැවිටෙක, ගොන්ගේක, ගොවියෙකයි යන මේ 18 දෙනාගේ එක්වීමෙන් යන්නා වූ ගමන නම් සීසෑම නම් වේ. එතකොට සීසෑම කියලා කියන්නේ මෙතන වචනෙන් වචනේ තේරුම් ගැනීම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට ඕනනම් මේ ගැන ඔක්කොම තේරුම් ටික ඔබට කියන්න පුළුවන්. ඒක තේරුමක් නැහැ. පැහැදිලිද? කෙටියෙන් කියනවා නම් මෙතන අර එක්තරා විදිහකින් අර අසා සිටින අයට එක්තරා විදිහක මේ රසයක් ඇතිවන විදිහට බලන්න ඉදිරිපත් කරලා තියෙනවා. මේ වචන පෙළගස්සලා තියෙනවා. තේරුණාද? ඒ වගේම එක්තරා විදිහකින් අර මේ එක දිගට නේද? ගායනා විලාසයකින් කියන්නට පුළුවන් වෙන විදිහටයි මේකේ පද පෙළගස්සලා තියෙන්නේ. හරිද? බලන්න කියනවා මේ නගුලක් ඕනේ. වියදණ්ඩක් ඕනේ. වියගහක්. පිටවක බඩවක නිමුණක් නේ පිටවක බඩවක නිමුණක කෙවිල්ලක නේ අවකැටක සීවැලක නේ මේව ඔක්කොම තේරුම් තියෙනවා. දැන් පිටවක එක කියලා කියන්නේ මේ පිටනාව නගුලේ යටිපැත්තේ වක් වූ කොටස. බඩවක එක කියලා කියන්නේ බඩනාව කියලා කියන්නේ නගුලේ උඩ පැත්තෙන් වක් වූ කොටස. නිමුණ කියලා කියන්නේ නගුලෙහි හීවැල එහෙම නැත්නම් නගුල් තලයේ සවි කරන කොටස නේ. කෙවිල් එක කියලා කියන්නේ විශේෂයෙන්ම අර කෙවිල් එක විශේෂයෙන්ම කියලා තියෙනවා අර මේ නගුල සම්බන්ධ කරන තවත් ස්ථානයක් නේ ඇණයක්. ඒ වගේම අවකැටක නේ අවකැටක සීවැලක නේ
දැන් ඊළඟට කියලා තියෙනවා හතරවෙනි එක නේ ඔව් නිමුණ ඒ වගේම නිමුණ කියලා කියන්නේ නගුලේ හීවැල නගුල් තලයේ සවිකරන කොටස ඊළඟට කෙවිල් එක කියලා කියන්නේ නගුලෙහි නිමුන් මිට නගුල් අතෙහි මිට තේරුණාද ඒ විදිහටයි කියන්නේ ඒ වගේම අව කැටක කියලා කියන්නේ නගුලේ පත කඩේට යටින් සවිකරන කොටස එහෙම නැත්නම් ඒකට කියනවා කොරවක්ක කියලා ඔය වගේ ඉතින් අර එකින් එක තේරුම් දෙන්න පුළුවන් නමුත් ඒවා ඔබට මෙතන තේරුම් අරගෙන වැඩක් නැහැ මේ කොටසේ ඔබේ බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දෙයක් මේ එකින් එක මේවල තේරුම් නමුත් ඒ උනාට සීවැලක කියලා කියන්නේ නම් ඉතින් නගුල් තලය නේ නගුල් තලය නගුල නේ නගුලේ තියෙන අර යකඩ කොටස සීවැල ඒකෙන්නේ පස හැරෙන්නේ ඊට පස්සේ පෙරගිලියක කියලා කියන්නේ මේ අමුතු බාන පත කඩේට සම්බන්ධ කරන ඉදිරිපසින් තියෙන ලී ඇණය දැන් ඕවා ඔක්කොම නගුලක තියෙන කොටස් මේ කියන්නේ පසුගිලියක කියලා කියන්නේ අමුතු බාන නගුල ඉසට එහෙම නැත්නම් පත කඩේට සවි කරන පිටුපසින් තියෙන ලී ඇණය එතකොට මේ විදිහට මේ ඔක්කොම මේ කියලා තියෙන නගුලක කොටස් ටික නේ නගුලක කොටස් හරිනේ ඊට පස්සේ අන්තිමට කියනවා කැවිට එක කියලා කියන්නේ කෙවිටකුත් ඕනේ හරකුන්ව දක්වන්න ගොන්ගේයක කියලා කියන්නේ හරක් දෙන්නෙක්වත් ඕනේ සහ ගොවියෙකුත් ඕනේ මෙන්න මේ කියන ඔක්කොම කට්ටිය එකතු වෙලා තමයි මේ සීසෑම කියන කටයුත්ත සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ 18 දෙනාගේ එක්වීමෙන් ඒ කියන්නේ 18 දෙනෙකුගේ එක්වීමෙන් තමයි එක් වෙලා යන ගමන තමයි සීසෑම කියලා කියන්නේ. එතකොට බලන්න මේකේ තියෙන ඒ වචන යෙදීම ගැන ගත්තොත් එහෙම එකක් ශබ්ද රසය දනවන පරිදි සහ එම යුගයට ගැලපෙන පරිදි මේ මිනිසුන්ට මේ විශේෂම දමදෙනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ විශේෂම කෘෂිකර්මය අපේ රටේ ප්‍රබලව පැවති යුගයක්. එතකොට ඒ යුගය තුල මේ මිනිසුන්ට මේ දේ අසලා තේරුම් ගන්නට හැකියාව තියෙනවා. මොකද මේ නගුලක තිබෙන මේ කියන සියලුම කොටස් මේ මිනිසු දන්නවා. ඒ යුගයේ ජීවත් වෙච්ච ජනතාව. පැහැදිලිද? හොඳයි බලන්න. සංවාදයේදී මෙන්ම වර්ණනා හා ආඛ්‍යානවලදීද පැරණි සාහිත්‍යකරුවාගෙන් වෙනස් මාර්ගයක් 19 වන සියවසේ නව ප්‍රබන්ධකරුවන් විසින් අනුගමනය කරන ලද ආකාරය දැකගත හැකිය. ඒ කියන්නේ සංවාදවලදී පමණක් නෙවෙයි වර්ණනා හා ආඛ්‍යානවලදී. වර්ණනා හා ආඛ්‍යාන කියලා කියන්නේ යම්කිසි කරුණක් විස්තර කරනකොට එහෙම නැත්නම් යම්කිසි කරුණක් ඉදිරිපත් කරනකොට අර පැරණි සාහිත්‍යකරුවාගෙන් වෙනස් මාර්ගයක් නව ප්‍රබන්ධකරුවන් විසින් අනුගමනය කළා. බලන්න උත්සාහ දරලා තිනවා. නැවතත් අපි උපුටා ගැනීමකට යනවා. එල් අයිසෙක් ද සිල්වාගේ වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් වලින් ගත්ත බලන්න ඒ යොදාගෙන තියෙන ඒ විස්තරය නේ විස්තරය ඉදිරිපත් කළා තියෙන විදිහ මේ සමහරක් තැන්වලදී අර ඒ යුගයේ පැවති කතා කරන භාෂාවත් තනින් තන ඉස්මතු වෙලා තියෙනවා. ලේඛන විවහාරයක් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් කටවහරත් යම් තැන්වල ඉදිරිපත් වෙලා තියෙනවා. බලන්න මේ පවුලට පසුගිය මාස කීපයක් මුළුල්ලේම ලෙඩ රෝගාතුරුකම් පැමිණ බොහොම අසරණ භාවයට පත් වුණා පමණක් නොව කාසි නැති නිසා මෙලෝ වැඩි වාසි නැති වෙලා දැක්කනේ කාසි නැති නිසා මෙලෝ වැඩි වාසි නැති වෙලා ඒ කියන්නේ සල්ලි නැතුව නේ ඔවුන්ගේ පොහොසත් නෑයින්ගෙන් වැඩි සැලකිල්ලක් නැති විය මේ සියල්ල මෙසේ වූ නුමුත් මොවුන්ගේ පවුලේ වාසනාවන්තකම ක්‍රමක්‍රමයෙන් බෝ විය සාරා නම් මේ පවුලේ වැඩිමහල් ගෑනු ළමයා ඒ වාසනාවන්තකමේ සූර්යාභරණයව සිටියාය නේ ඇගේ විලී නම් මලයා ඈට මාණික්යක්ව සිටියේ උත්සාහ කරලා තියෙන එක්තරා විදිහකින් මේ සූර්යාභරණයව සිටියාය මාණික්යක්ව සිටියේය මේ විදිහට අර උපමා යෙදීමකට උත්සාහ කරලා තියෙනවා නේ වාසනාවන්තකමේ සූර්යාභරණයව නේ හිරු පළඳනාවක් හා සමානව නේ ඒ වගේම මාණික්යක්ව මණිකක් හා සමානව නේ සාරා සහ විලි කියන මේ දරුවන් දෙදෙනා පිළිබඳව කතා කරලා තියෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති කොහොමද ටිකෙන් ටික මේ පැරණි නවකතාකරුවන් Taman භාෂාව යොදාගත්ත හැටි, බස හසුරූපු හැටි. බලන්න. වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් නැමැති පොතට පසුව රචනා වූ සිංහල නව ප්‍රබන්ධ සාහිත්‍යයේ සන්ධිස්ථානයක්සේ සැලකෙන මීනා. ඒක රචනා කරන්නේ අලුත්ගමගේ සයිමොන් ද සිල්වා. නේ මීනා නම් ප්‍රබන්ධ කතාවෙන් උපුටාගත් කොටස් කීපයක් කෙරෙහි අවධානය යොමු කරමු. ඊට කලින් අපි මීනා කියන කෘතියේ නූතන මුද්‍රණයක් මංගාව තියෙනවා. මේ අලුත්ගමගේ සයිමොන් ද සිල්වාගේ මීනා නම් වූ රසවත් කතාන්දරය මේ තියෙන්නේ ඒ 1905 නේ 1905 එළි දකින ඒ සයිමොන් ද සිල්වා කියලා කියන්නේ අලුත්ගමගේ සයිමොන් ද සිල්වාගේ මීනා නම් වූ රසවත් කතාන්දරය. ඊ නූතන මුද්‍රණයක් තමයි මේ මංගාව තියෙන්නේ.
පැහැදිලිද? හොඳයි. එතකොට අපි අලුත්ගමගේ සයිමොන්ද සිල්වාවත් පොඩ්ඩක් බලලා ඉමු. මේ ඔබට දිස් වෙන්නේ අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ සමරු මුද්දරයක්. ඔය තමයි ඔබ දකින්නේ සමරු මුද්දරයක්. ඒ වගේම මේ මම ඔබට පෙන්වන්නම් මංගාව තියෙන අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ ටිකක් අපැහැදිලි ඡායාරූපයක්. මේක උපුටලා අරගන්නේ සිංහල නවකතාවේ ආදිතමයෝ කියලා කෘතියක් තියෙනවා. මේ සිංහල නවකතාවේ ආදිතමයෝ කියන කෘතියේ විශේෂයෙන්ම මෙන්න මේ අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ ඡායාරූපයක් මෙහි පළ කරලා තියෙනවා. අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ. එනවාද? මේ ඉන්නේ අලුත්ගමගේ සයිමොන්ද සිල්වා. ඒ වගේම මීනා නම් වූ රසවත් කතාන්දරයේ පැරණි පිටපතක ඡායාරූපයක් අපි බලමු. මේ තියෙන්නේ මීනා නම් වූ රසවත් කතාන්දරයේ පැරණි මුල් පිටපතක්. එය මුද්‍රණයේ නෙළි දකින්නේ 1905 අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ මීනා නම් වූ රසවත් කතාන්දරය. ඔහු ඒක නම් කරලම තියෙනවා ප්‍රථම සිංහල නවකතාව ලෙසත්. නමුත් ඒ වුණාට ප්‍රථම සිංහල ප්‍රබන්ධ නවකතාව ලෙස සැලකන්නේ අපි කලින් කතා කරපු වාසනාවන්ත සහ කාලකන්ණි පවුල් කියන කෘතියයි. බලන්න. එය වැරදි බව මමත් කියමි. මගේ හැදීම හොඳය කියා මා පාරට්ටු කළ බවක් මතක නැහැ. ඒ කොහොම වුණත් ඒ වැරදි ක්‍රියාවෙන් දැන් උඹට යම් ප්‍රයෝජනයක් වුවහොත් මට එය සන්තෝෂයට කාරණ වේ. ඉතින් මේ උඹගෙන ආ අය කවුද කියා උඹ දන්නේහිය. බලන්න අර ලේඛන ව්‍යවහාරයයි නේ කතා කරන භාෂාවයි කටබසයි දෙක එකට මිශ්‍ර කරගෙන එක්තරා ඒ ලේඛකයන් විවිධ ශෛලීන් ගොඩනගා ගන්නට තරපු උත්සාහයන් නේ. ව්‍යාකරණයත් මෙතන තියෙනවා. උඹ දන්නේහිය නේ. මධ්‍යම පුරුෂ ආඛ්‍යාතයක් හැටියට දක්වලා තියෙනවා. උඹ දන්නේහිද නේ. පැහැදිලිද? එතකොට බලන්න කියන්නේ කටබසයි ලියන බසයි දෙකම මෙහි සම්මිශ්‍රණයක් අපිට දකින්නට ලැබෙනවා. මේ සංවාදයේ කතන ව්‍යවහාරය හා ලේඛන ව්‍යවහාරයේ සංකලනයක් වන අතර ඒ කියන්නේ අර අපි කලින් දැකපු එක. දැන් මේ ටිකකට කලින් දැකපු එක කතන ව්‍යවහාරයේත් ලේඛන ව්‍යවහාරයේත් හොඳ මිශ්‍රණයක්. පහත දැක්වෙන්නේ සංවාදය සඳහා මුළුමනින්ම කටවහර යොදාගත් අවස්ථාවකි. ඒක උපුටලා අරගෙන තියෙන්නේ මේ අලුත්ගමගේ සයිමොන්ද සිල්වාගේ මීනා කියන ඒ නවකතාවෙන්ම තමයි. බලන්න. අපි මේ අද යන්නයි ඉන්නේ. අද මේ හවස් 4ට පිට වෙලා කොහෙ යන්නද? පිස්සු නැතුව අද මෙහෙ ඉඳලා යන්න ඕනේ නේ. බලන්න. ඒ කියන්නේ ඒ යුගයේ තුල පැවති කතා කරන භාෂාව එහෙම් පිටින්ම සංවාද සඳහා යොදාගත් අවස්ථාවක්. ආදිම ප්‍රබන්ධ කතා රචකයන් කතන ව්‍යවහාරය සංවාද සඳහා යොදාගත් ආකාරය ඉහතින් පෙන්වා දෙන ලදී. එහෙත් ඊළඟ පරපුරේ ලේඛකයන් වන පියදාස සිරිසේන, W.A. සිල්වා මෙන්ම මාටින් වික්‍රමසිංහද නවකතාවල සංවාද සඳහා සිංහලයේ භාෂණයත් ලේඛනයත් අතර ඇති වෙනස මෙන්ම ඒ චරිතයේ වයස උගත්කම ආදී සාධකද කෙරෙහි එතරම් අවධානය යොමු කර නැති බව ඇති බවක් නොපෙනේ. ඒ කියන්නේ මේක විශේෂ අවස්ථාවක්. ඒ තමයි ඊළඟ පරපුරේ ලේඛකයන් වෙන පියදාස සිරිසේන වේවා, W.A. සිල්වා, මාටින් වික්‍රමසිංහ මේ අයගේ නවකතාවල සංවාද සඳහා යොදාගෙන තියෙන භාෂාව සැලකුවොත් ඒ කියන්නේ පුද්ගල චරිත එකිනෙකා සමග කතා බහේදී යොදාගෙන තියෙන ඒ භාෂා ශෛලිය ඒ පුද්ගලයන්ගේ ඒ කියන්නේ ඒ චරිතවල වයස, ඒ චරිතවල උගත්කම, ඒ චරිත සිටින සමාජ පරිසරය මේ කියන දේවල් පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැතුව හැම චරිතයකම දෙබස් හැම චරිතයකම එකිනෙකා සමග ඇති කරගන්නා වූ සංවාද එකම මේ ලේඛන ශෛලියකින් යුක්තව ඉදිරිපත් කරලා තියෙන වගක් අපිට පේනවා. ඒ කියන්නේ තරම් සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ චරිතවල පුද්ගල ස්වභාවයේ වයස මේ දෙබස් සඳහා මේ වෙනසක් හැටියට දක්වලා නැහැ. එනද ඒ සියලු සංවාද සියලු දෙබස් අර සාමාන්‍ය එකම මට්ටමක පවතින්නේ. පැහැදිලිද? බලන්න. මේ ජයතිස්ස සහ රොස්ලින් පියදාස සිරිසේනයන්ගේ තවත් පැරණි නව කතාවක්. ජයතිස්ස සහ රොස්ලින් අදටත් මෙය මුද්‍රණයෙන් පළ වෙනවා ගුණසේන පොත් සමාගම විසින්. ඒ වගේම මේ මංගාව තියෙන පොතක් තියෙනවා මේ පියදාස සිරිසේනයන්ගේ තවත් ඒ වගේ පොත් අපි ඒවා මෙතන ගන්න තේරුමක් නැහැ පෙන්නන්න. නමුත් ඒ වුණාට මේ මුල් කාලීනව ඔය මුල් කතුවරු නේ ලියපු ඒ ගොඩක් පොත්පත් විශේෂයෙන්ම නවකතා හැටියට මුලින් පෙනුනට
මතු පිටින් පෙනුනට ඒවල එක්තරා විදිහක තිබුණේ තම තමන් නියෝජනය කරපු ආගම් හා ඒ ආගමට අදාළව ඒ තියෙන ආගම්වල තියෙන වටිනාකම ඒ සිරිත් විරිත් ඒ යහපත් ගුණධර්ම ඉස්මතු කිරීම තමයි ගොඩක් වෙලාට ඔය මුල් කාලීන ප්‍රබන්ධ නවකතාවල අපිට දකින්නට ලැබුණේ. රොස්ලින් කවර කුලයකට අයත් කොයි ප්‍රමාණයක කෙනෙක්ද යනු සොයා ගැනීමටත් ඇගේ දැනීම විමසීමටත් ජයතිස්සට කල්පනා විය. දැන් මට මතක් වෙනවා අර මහෞෂධ පඬිතුමා අමරාදේවියව විමසපු අවස්ථාව. නේ මහෞෂධ පඬිතුමා Tamanගේ බිරිඳ ලෙස තෝරාගත්ත අමරාදේවියගෙනුත් ප්‍රශ්න වගේක් අහනවනේ මුලින්ම. මට එහෙම අවස්ථාවක් සිහිපත් වෙනවා මේ කොටස දකිනකොට. බලන්න එසේත් කල්පනා කොට මා විසින් අසුන් ලබන ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන්නී නම් මෑ මාගේ භාර්යාව කරගනිමැයිද නිශ්චය කොට සිතුයේය. ඉක්බිති රොසලින්ගෙන් මෙසේ ඇසීය. නුඹ රටේද නොහොත් තොටේද? මේ රොසලින්ට වහාම අවබෝධව මම රටේ යයි පිළිතුරු දුන්නාය. ඒ කියන්නේ මේ උඩ රට පහත රට කියන ભેදය තමයි මෙතන මේ අහන්නේ. එතකොට නුඹ රටේද තොටේද කියලා ඇහුවා නේ. ඊට පස්සේ මේ රොසලින්ට ඒක තේරුම් ගිහිල්ලා රොසලින් උත්තර දීලා තිනවා රටේ කියලා. හරිනේ බලන්න අර ඒ සංවාද ඉදිරිපත් කළ තියෙන විලාසය. බලන්න මේ ලේඛකයන්ගේ කෘතිවල සෑම චරිතයක්ම සංවාදවලදී එකම බස් වහරක් භාවිත කරන ආකාරය දැකගත හැකිය. ඒ කියන්නේ විවිධ පුද්ගල ස්වභාවය අනුව නේ ඒ පුද්ගලයන්ගේ වයස තරාතිරම අනුව සංවාද වෙනස් වෙලා නැහැ. දෙබස් වෙනස් වෙලා නැහැ. එකම ස්වරූපයක් තමයි තියෙන්නේ. සිංහල නවකතාවේ පුරෝගාමියෙකු වන මාටින් වික්‍රමසිංහයන්ගේ මුල්ම නව ප්‍රබන්ධ කෘතිය වන ලීලාහි මෙන්ම පරිණත අවස්ථාව නියෝජනය කරන ගම්පෙරළිය හා යුගාන්තයේදීද සංවාදවලදීද දැකිය හැකි වන්නේ කතන හා ලේඛන විවහාරය සම්මිශ්‍රණයෙන් සකසාගත් ස්වරූප විශේෂ ස්වරූපයකි. ඒ කියන්නේ මාටින් වික්‍රමසිංහන් අපට අමතක කරන්නට බෑ. මාටින් වික්‍රමසිංහන් තමයි අපේ කෙටි කතාව නවකතාව මේ වගේ ඉහළ තැනකට ගෙනියන්නට මූලිකත්වයේ ගත්ත තවත් එක ප්‍රධාන කතුවරයෙක්. එතකොට එතුමාගේ මේ මුල්ම නව ප්‍රබන්ධ කෘතිය හැටියට ඒ කාලේ සලකපු ලීලා සහ පසුව 1944 දී එළි දක්වන ගම්පෙරළිය මෙන්න මේ කියන සහ යුගාන්තයේ ඊට පසු වසරවලදී එළි දක්වන මේ කියන කෘතිවල අර සංවාදවල අපිට දකින්නට හම්බ වෙන්නේ මේ කතා කරන භාෂාවත් ලේඛන බසත් මේ දෙකම එකට එකතු කරගත්ත ස්වරූපයක් තමයි මේ සංවාදවල දකින්නට ලැබෙන්නේ. බලන්න මේ හොඳම අවස්ථාවක් තමයි මේ ගම්පෙරළිය 1944 ගම්පෙරළිය ඔබට ඔබ කියවිය යුතුම නවකතාවක් ගම්පෙරළිය. මොකද ප්‍රථම යථාර්ථවාදී සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ ගම්පෙරළිය. ප්‍රථම යථාර්ථවාදී සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ. ඒ කියන්නේ සමාජයේ සැබෑ ස්වරූපය. සමාජයේ විශාල පරිවර්තනයකට බඳුන් වීම. ඒ වගේම එක්තරා විදිහකින් යුග පෙරලියක් නේ ගම පෙරලියකට පත්වීමක් නේ ගම්පෙරළිය. එතකොට මෙන්න මේ දේ මාටින් වික්‍රමසිංහයන් රචනා කරන 1944 දී. එතකොට මේ ගම්පෙරළිය කතාන්දරය මන් සහ මුලින් කියන්නේ නැහැ. නමුත් එහි ප්‍රධාන චරිත ගත්තොත් එහෙම කයිසාරුවත්තේ මුහන්දිරම්. එතකොට කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ බිරිඳ මාතරහාමිනේ. මේ දෙදෙනාට හිටපු දරුවන් තිදෙනා තමයි අනුලා වැඩිමහල් දියණිය, දෙවනි දියණිය නන්දාවති පුංචි නෝනා, බාලම දරුවා තිස්ස කයිසාරුවත්තේ. එතකොට මේ අයගේ කතාන්දරය තමයි ගම්පෙරළියෙන් පටන් අරගෙන ගම්පෙරළිය ඒ වගේම ඊට පස්සේ කලියුගය ඊට පස්සේ යුගාන්තය මේ પરම්පරා ගණනාවක් මේ කතාන්දරයේ ඉදිරියට දිව යනවා. එතකොට අර ගම්පෙරළියෙන් පටන් ගත්ත මේ කතාන්දරය යුගාන්තයෙන් අවසන් වෙනකොට ඒ කෘති තුනේම අකණ්ඩව ජීවමානව සිටින චරිතය තමයි තිස්ස කයිසාරුවත්තේ. ඒ කියන්නේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ බාල පුත්‍රයා. එතකොට මේ ගම්පෙරළිය මේ කෘතිය ආරම්භෙන්නේ එක්තරා අලුත් අවුරුදු දවසක සිදුවෙන සිදුවීම් වලින් අලුත් අවුරුදු කාලයෙන් ඊටනේ 1944 මේක ලිව්වට මේ කෘතියට පාදක වෙන්නේ 1904 වගේ ඈත යුගයක්. එතකොට ඒ යුගයේ කොහොමද මේ සිංහල අලුත් අවුරුදු සැමරුවේ මහගෙදර ඇත්තෝ. ඒ කියන්නේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස හැඳින්වුවේ මහගෙදර කියලා. එතන මේ මහගෙදර අය කොහොමද ඒ අලුත් අවුරුදු උත්සවය සැමරුවේ කියන තැනින් තමයි පටන් ගන්න.
එතකොට මෙතන මේ කතිරිනා කියලා කියන්නේ මේ ඒ මහගෙදරට නිතරම ආවගිය කාන්තාවක්. එතකොට මේ කතිරිනා ගැන තමයි මෙතන මේ එතන එකතු වෙච්ච අර පංච දැමීමට එකතු වෙච්ච කට්ටිය මේ කතිරිනා ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. බලන්න. කතිරිනා පංච දැමීම ඉවර කරන්නේ කූරු කරාබු උකස් කොට ගන්නා සල්ලිත් පෙරදුනාම. ගිය අවුරුද්දේ ඒ ගෑණි ගෙදර වත්තේ පොල්ගසුත් උකස් තියා සල්ලි අරගෙන පැරැද්දුවා. ඊ පියල් කීය. මේ පියල් කියලා කියන්නේ මේ මහගෙදරට ආවගිය ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ ගමේම හිටිය. නේ. එතකොට මේ ඉංග්‍රීසි ගුරුවරයාගේ සිතේ ඇති වෙනවා ආදරයක් නන්දාවතී පිළිබඳව. ඒ කියන්නේ කයිසාරුවති මුහන්දිරම්ගේ දෙවන දියණිය පිළිබඳව. කොහොම හරි මේ පියල් කියලා කියන්නේ එක්තරා විදිහකින් ඒ මහගෙදර ඇත්තන්ගේ හැටියට පියල් ටිකක් පහත් කුලේ අඩු කුලේ පහත් කුලේ හැටියට තමයි සැලකුවේ. මොකද පියල්ගේ සීයා එළවලු විකුණපු කෙනෙක්. නිසා මහගෙදර අය මේ පියල් විසින් නන්දාවතීට ගෙනෙන විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට එයින් කලකිරුණු සිත් ඇති වෙච්ච පියල් ගම අතහැර දාලා පියල් නගරේ කොළඹට පැමිණෙනවා. කොළඹට ඇවිල්ලා පියල් හොඳ ව්‍යවසායකයෙකු හැටියට වෙළඳ ව්‍යාපාරිකයෙකු හැටියට අන්තිමට දියුණු වෙනවා. ඒ අතරතුර මහගෙදර අයට අවාසනාවන්ත කාලයක් එළඹෙනවා. කයිසාරුවති මුහන්දිරම් මිය යනවා. මහගෙදර ටිකෙන් ටික ජරා ජීර්ණ වෙනවා. නන්දාවතීව වෙනත් ජිනදාස ළමා හේවා කියලා තරුණයෙකුට විවාහ කරලා දෙනවා. නමුත් එතනත් ඒ දෙදෙනාට ලැබෙන දරුවා මිය යනවා. එතකොට නන්දාවතීගේ ස්වාමිපුරුෂයා ජිනදාස ළමා හේවා සිංහලයේ කියන ප්‍රදේශයේ බිබිලේ මොනරාගල පැත්තට යනවා වෙළඳාමක් කරන්න. එතනින් එහාට ඒ පුද්ගලයා පිළිබඳව ආරංචියක් ලැබෙන්නේ. අන්තිමේදී නැවත පියල් හොඳට දියුණු වෙලා කොළඹ හොඳ ගෙයක් හදලා වාහනයක් ඒ කාලේ හැටියට කාර් එකක් මිලදී අරගෙන මේ පියල් නැවත මහගෙදරට යන්න එන්න ගන්නවා. පියල් ඊට පස්සේ නැවත විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා නන්දාවතීට. අන්න එතකොට මහගෙදර ඇත්තන් එදා අර අඩු කුලේ කියලා සල්ලි නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු පියල්ව ඔන්න නැවත බොහොම ආදරෙන් පිළිගන්නවා. කැමැති වෙනවා. ඊට පස්සේ පියල් නන්දා විවාහය සිදු වෙනවා. ඔන්න ඒ කතාන්දරය තමයි මූලිකව මේ ගම්පෙරළිය නවකතාවට පාදක වෙන්නේ. එතකොට නන්දාවතීගෙත් පියල්ගෙත් දරුවන්ගේ කතාන්දරය තමයි කලියුගේ සඳහන් වෙන්නේත්. ඒ වගේම එම දරුවන්ගේ කතාන්දරය තමයි යුගාන්තය නවකතාවට පාදක වෙන්නේ. එහෙම තමයි යන්නේ. එතකොට සමහර අවුරුදු වලදී ඒ ගෑණි රුපියල් 50-60ක් දිනනවායි අනුලා කීවායි. බලන්න දැන් මෙතන චරිත කීපයක් එකතු වෙලා මේ දෙබස් තියෙන්නේ. චරිත කීපයක දෙබස් තියෙන්නේ. නමුත් ඒ ඔක්කොම දෙබස් ඒකාකාරී. නේ? පියල්ගේ දෙබසත් අනුලාගේ දෙබසත් අනුලා කියලා කියන්නේ නන්දාවතීගේ වැඩිමහල් සොහොයුරිය නේ. එතකොට මේ සියලු දෙනාගේ දෙබස් ඔක්කොම එකම තලයක තමයි තියෙන්නේ. විවිධාකාර නැහැ. විවිධ නැහැ. අපි බලලා ඉමු මේ මම දැන් කලින් කිව්වා වගේම මේ ගම්පෙරළිය නවකතාව පාදක කරගෙන චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. ටෙලි නාට්‍යයක් නිර්මාණය වෙනවා. එතකොට ඒම ටෙලි නාට්‍යයේ පොඩි කොටස් කිහිපයක් අපි ඉක්මනින්ම බලලා ඉමු. 20 වසර ආරම්භයේ සිදු වූ සමාජ ආර්ථික පෙරළිය. මාත් මේක මදිනේ. උනර පාගන්න තු ඵලයක්. වංශකාරයින්ගේ දැන් බහින කලාව. වෙල්කම් මදම්. වැඩවසම් සමාජ ක්‍රමජ බිඳවැටි නව විනිද ධනපති පන්තියක් බිහිවීම. Thank you. It's like coming home. මිනිස් චිත්ත සංතානය සහ සමාජ සංස්කෘතික සමදතා උත්කෘෂ්ටයට නම් වන ගැඹුරු සංකේත රූප භාවිතයක්. මතක යෞවන ප්‍රේමය හා කුල ගර්වය අතර දෝලනය වන සියුම් මානසික ගැටුම. උත්තරයක් ලියලවන්න බැරි නම් කටින් කියන්න. බැහැ. අම්මා ඉන්නවා.
ගැන හිත හිතා ඉඳලා මම ලෙඩ උනේ. දැනුත් හිතන්නේ පියා ගැනමයි. බුදුට පෙන්නන්න හදනවා පියාට අකමැති බව. පියාලට තරහ බව. අයින් දාන්නේ. ඔව්. ඇයි? සිංහල නවකතාව තුළට යථාර්ථවාදී ආඛ්‍යාන ශෛලියේ ආගමනය. නැති මං හිතුවා කාර්යයකුත් තියෙන එකේ කාර්යකේ මේයි කියලා. අපි ඉස්සරත් මෙහේ ආවේ කාර් වලින් බලදා. අනේ වන්දා. වෙච්ච සංගතිය ඔක්කොම මම දන්නවා. තෝ ලයිස බලන්න රැට කතිරනාගේ ගෙට රින්ගුවා. එහෙම හාමුදුරුවෝ. කතිරනායකට අකමැති වුණා. එහෙමත් නෙමෙයි හාමුදුරුවෝ. එහෙනම් කොහොමද කොල්ලා? මාටින් වික්‍රමසිංහ ප්‍රතිභානයේ සහ ව්‍යුත්පත්තියේ අග්‍රඵලය ගම්පෙරළිය දෘශ්‍ය කාව්‍ය සිත්තමක් ලෙස ගම්පෙරළිය කෘතිය හඳුනන්නේ නැත්තේ කවුද? ගම්පෙරළිය නවකතාව තමයි මේ ඔබ දකින්නේ. එතකොට ගම්පෙරළිය කෘතිය අඩුම තරමේ අපසු සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවවත් ඔබ කියවා බැලිය යුතු කෘතියක්. අනිවාර්යෙන්ම ඕනෑම සිංහලෙක් ඕනෑම සිංහල භාෂාව සාහිත්‍යයට ආදරය කරන ඕනෑම පුද්ගලයෙක් මේ ගම්පෙරළිය කියවිය යුතුමයි. ඒ විතර නෙමෙයි ගම්පෙරළිය ඉංග්‍රීසි බසිනුත් දමිළ බසිනුත් මේ වෙනකොට පළ වෙලා තියෙනවා. අපි යමු අපේ පෙළ පොතේ ඊළඟ කොටසට. මේ බස්වහර අප සාමාන්‍යයෙන් කතනය සඳහා යොදා ගන්නා බස්වහරට වඩා වෙනස් බව ඔබට වැටහෙනු ඇත. ඒ කියන්නේ අපි දැන් කලින් කතා කරපු අර ගම්පෙරළියේ තිබුණු ඒ සංවාද. එහෙත් වික්‍රමසිංහයන්ගෙන් පසු ලේඛකයන් නවකතාවලදී සංවාද සඳහා සාමාන්‍ය කතා විවහාරය ඒ ආකාරයෙන් යොදා ගැනීමට යොමු වූ ආකාරය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. මේ තියෙන්නේ ගුණදාස අමරසේකරයන්ගේ කරුමක්කාරයෝ කියන නවකතාවෙන් උපුටාගත්ත කොටසක්. කරුමක්කාරයෝ ගුණදාස අමරසේකරයන් රචනා කරන්නේ අපිට ඉන්න බොහොම ජ්‍යෙෂ්ඨ නවකතාකරුවෙක්, කෙටි කතාකරුවෙක්, ඒ වගේම කවියෙක් ගුණදාස අමරසේකරයන්. එතකොට මේ ගුණදාස අමරසේකර සූරීන් ලියන මේ කරුමක්කාරයෝ කියන මේ නවකතාවට පාදක වෙන්නේ එතුමාම කියලා තියෙනවා මේ අන්තෝ ජටා බහි ජටා. ඒ කියන්නේ ඇතුළතත් ප්‍රශ්න පිටතිනුත් ප්‍රශ්න. ඒ කියන්නේ ඇතුළතිනුත් අභියෝග එල්ල වෙනවා පිටස්තරේනුත් අභියෝග එල්ල වෙනවා. ඒතර මේ අන්තෝ ජටා බහි ජටා කියන මෙන්න මේ පාඨය පාදක කරගෙන එතුමා නිර්මාණය කරන මෙන්න මේ කරුමක්කාරයෝ කියන නවකතාවේ මූලික සිදුවීම තමයි තාත්තා කෙනෙක් දරුවන් දෙදෙනෙක් සමග තරුණ දරුවන් දෙදෙනෙක් සමග තරුණ පිරිමි දරුවන් දෙදෙනෙක් සමග ජීවත් වෙනවා. මේ අයගේ මව මිය ගිහිල්ලා. එතකොට මේ තාත්තයි මේ තරුණ පිරිමි ළමයි දෙන්නයි එකතු වෙලා කඩයක් දානවා. ගේ ඉස්සරහා කඩයක් දානවා. කොහොම හරි මේ දරුවන්ගෙන් වැඩිමහල් පිරිමි දරුවා ඒ කාලයේදීම විවාහයක් කරගන්නවා. විවාහයක් කරගෙන එම බිරිඳවත් මේ නිවසට ගේනවා. එතකොට මෙන්න මේ අය දාපු මේ තේ කඩය, මේ අය දාපු මේ කඩේ ආදායම ඉහළ යනවා. නොයෙකුත් දුර ගමන් යන බස් රථ, ලොරි මේවා සියල්ල මේ කඩේ ඉදිරිපිට නවත්වනවා. ඒ වගේම ඒ රබර් වතුවල, තේ වතුවල වැඩ කරන කම්කරුවන් මේ අයගේ තේ කඩෙන් කෑම බීම ගන්න පෙළඹෙනවා. කොහොම හරි මේ කාලය තුලදීම පාරෙන් එහා පැත්තේ ඒගොල්ලන්ටම ඉදිරි පිටින් වෙන්න මේ වෙනත් පාර්ශවයක් විසින් අලුතෙන් කඩයක් දාගන්නවා. එතකොට ඒකෙන් මේගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා. ටික ටික මේගොල්ලන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ අන්තිමේදී කඩේ වැහෙනවා. ඒ වගේම මේ අර ඒ අතරතුර මේගොල්ලන්ට පිටස්තරෙන් එළවෙච්ච බාධකය ඕක. ඒ අතරතුර ඇතුළෙනුත් යම් යම් ගැටුම්කාරී තත්ත්ව ඉස්මතු වෙනවා මේ පවුල තුල. මොකද අර වැඩිමහල් සහෝදරයා විවාහ කරගෙන එම නිවසට ගෙන ආපු ඒ තරුණිය එක්තරා විදිහකින් මේ අර බාල සහෝදරයාට ඇලුම් බැලුම් හෙලනවා. එතකොට ඒකත් එක්ක මෙන්න මේ අයගේ තිබිච්ච මේ කතාන්දරය පටලැවිල්ල, මේ කියන අභියෝග, මේ ඔක්කොම දේවල් තමයි මේ කරුමක්කාරයෝ කියන නවකතාවට පාදක වෙන්නේ. ඉතින් අවසානයේදී මේ වැඩිමහල් සහෝදරයා මේ තමන්ගේ බිරිඳගේ සහ තමන්ගේම බාල සහෝදරයාගේ සම්බන්ධය දැනගෙන වැඩිමහල් සහෝදරයා මෙම ගෙදර අතහැර යනවා. අන්තිමේදී මේ බාල සහෝදරයාගේ බිරිඳ බවට පත් වෙනවා මේ
අර වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ ඊට පස්සේ අන්තිමට මේ ඒ බිරිඳට එම කාන්තාවට ලැබෙනවා දරුවෙක්. හැබැයි ඒ ලැබෙන දරුවත් මිය යනවා. ඒ වගේම කාන්තාවත් ඒ දරු ප්‍රසූතියේදී මිය පරලොව යනවා. එතකොට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කීපයකින් තමයි මේ නවකතාව අවසාන වෙන්නේ. එතකොට මේ කරුමක්කාරයෝ කියන නවකතාවේ නූතන පිටපතක් මංගාව තියෙනවා. ඒක අපි පොඩ්ඩක් බලමු. මේ තියෙන කරුමක්කාරයෝ ගුණදාස අමරසේකරයන්ගේ. මේකත් ඉතින් විශේෂ නවකතාවක් ඇරෙට සලකන්න පුළුවන් අපේ ශ්‍රී ලාංකේය නවකතා ඉතිහාසයේ, සිංහල නවකතා ඉතිහාසයේ. කරුමක්කාරයෝ කියන නවකතාවෙන් ගත්ත කොටසක් තමයි මේ තියෙන්නේ. අර ඒගොල්ලන්ගේ කඩේට ඉදිරියෙන් වෙනත් පාර්ශවයක් විසින් කඩයක් දාපුවම ඒ ගැන තමයි මේ තාත්තලයි පුතාලයි කතා වෙන්නේ. බලන්න මොන හොඳක්ද. උන් කවුරුත් කැමති අපට වරදිනවා බලන්න. එහෙනම් ඕක ඔය දෙන්නගෙම කතාවෙන් කරපු වැඩක්. මගේ හිතේ හැටියට නම් දැනට කරන්න තියෙන එකම දේ ගිහින් වත්තේ ලොකු මහත්තයාට මේකේ ඔක්කොම විස්තරය කියන එක. ලොකු මහත්තයත් ඕකට හවුල්ද දන්න වෙයි මම ඇසීමි. අනේ මොන ඒ මිනිස්සයා ඌව කිසි එකක් දන්නේ නැතුව ඇති. මේක ආරංචි වුණ හැටියේ මම දන්නවා කංකානමටයි කොන්දොස්තරටයි දෙන්නටම හොර නැතුව ෂැල් එක දාවි. බලන්න ෂැල් එක. ෂැල් එක කියලා කියන්නේ බැනවදීවි කියන අදහස. එතකොට මේ වෙලා තියෙන්නේ අර අලුතෙන් දාපු කඩේ මිනිස්සු කියලා තියෙනවා ඒ රබර් වතු වල වැඩ කරන ඒ මිනිස්සුන්ට අපි ඔයාලට ණයට සල්ලි ණයට බඩු දෙන්නම්. ඒ වගේම අපි ඔයාලට සහන මිලට ආහාර පාන දෙන්නම්. ඒ නිසා අපේ කඩේට එන්නේ කියලා අර අලුතෙන් කඩේ දාපු කට්ටිය කියලා තියෙනවා ඒ රබර් වතු වල වැඩ කරන කම්කරුවන්ට. ඒ නිසාම ඉතින් මේගොල්ලන්ට සැකයක් තියෙනවා ඒ රබර් වතු වල වැඩ කරන කම්කරුවන්ව ඒ අලුතෙන් දාපු කඩේට හැරෙව්වේ ඒ වත්තේ කංකානම සහ කොන්දොස්තර. මේ කොන්දොස්තර කියලා බස් එකේ කොන්දොස්තර නෙමේ. අර රබර් වතු වල වැඩ කරන නිලයක් කංකානමටයි කොන්දොස්තරටයි ඒ දෙන්නා තමයි මේ රබර් වත්තේ වැඩ කරපු සේවකයන්ව ඒ අලුතෙන් දාපු කඩේට හරවලා තියෙන්නේ කියන දේ. එතකොට ඒක තමයි ඔය උතන කතා වෙන්නේ. ගුණදාස අමරසේකරයන්ගේ කරුමක්කාරයෝ කියන නවකතාවෙන් ගත්ත කොටසක්. ඒකේ ඔබට පැහැදිලි වෙනවා ඇති අර අද කාලේ කතා කරන සාමාන්‍ය ස්වභාවික කතාබහ හැකිතරම් මේ නවකතාවට ඇවිල්ලා තියෙනවා. ගම්පෙරළිය වගේ නෙවෙයි. ඊට පස්සේ බලන්න ඇතැම් ලේඛකයන් සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී ඉක්මවා යමින් භාෂණයේ හමුවන ශබ්ද රටා හා උච්චාරණ විලාස නේ තත්වාකාරයෙන් ඒ කියන්නේ ඒක ඒ විදිහටම යොදා ගන්නට යොමු වූ ආකාරය අපිට දැකගත හැකියි. ඒ කියන්නේ සාමාන්‍ය දිනදා කතා ව්‍යවහාරයත් ඉක්මවා යමින් අර කතා කරද්දී සමහරක් වෙලාවට විවිධ පුද්ගලයන්ගේ කටවල ඒ කියන්නේ මුඛයෙන් නිකුත් වෙන එක්තරා විදිහක අර මේ ශබ්ද ඒ විදිහටම ඉදිරිපත් කරන්නට මේ උත්සාහ දරපු අවස්ථාවක් තියෙනවා. බලන්න ඔව් ඔව් නේ ඔව් 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 කණ්ඩ ඔක්කොම කණ්ඩ නේ නෝනේ අනේ නෝනේ පින් අයිති වෙයි ඔතනින් බහින්ද ඔහොම ඉන්න බෑ. ඇයි තේරෙන්නේ නැද්ද? බලන්න අර ඩයන්න තියෙනවනේ ඔව් 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 නේ තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ තරමට සජීවීව ඒ භාෂාව ඉදිරිපත් කරලා තිනවා. ඒ කියන්නේ සජීවීව සංවාද ඉදිරිපත් කරද්දී අර මිනිසුන්ගේ කතාබහේ තියෙන ඒ සංදිපද ඒ කියන්නේ සාමාන්‍යයෙන් කතා කරද්දී ඒ ඉදිරිපත් වෙන ඒ භාෂාවේ තියෙන ඒ සංදිපද ඒවා එහෙමම ඉදිරිපත් කරලා තිනවා. ඒ වගේම මේ ඒ උච්චාරණ විලාස ඒ විදිහටම ඉදිරිපත් කරලා තිනවා. අජිත් තිලකසේනයන්ගේ සුන්නත් දූලි කියන නවකතාවෙන් ගත්ත කොටසක්. ඊට පස්සේ නැවතත් ඒ.වී. සුරවීරයන් එතුමාද ජීවතුන් අතර නැහැ. අලංකාරගේ වික්ටර් සුරවීර ඒ.වී. සුරවීරයන් ඒ.වී. සුරවීරයන්ගේ හෙය්යම් මාරුව කියන නවකතාවෙන් ගත්ත කොටසක් තමයි මෙතන තියෙන්නේ. හෙය්යම් මාරුව. හෙය්යම් මාරුව කියන වචනේ තේරුමකුත් තියෙනවා. ඒ කියන්නේ හෙය්යම් මාරුව කියලා කියන්නේ ඔය ටිකක් දුර ගමන් යනකොට මේ කරත්තේට බැඳින හරකුන්ව මේ මාරු කරනවා නේ. සමහරක් වෙලාවට අර තණ්ඩලේ කරත්ත කියලා කියන්නේ. ඒ කරත්තවල හරකුන්ව මාරු කරනවා. ඒ හරකුන්ව මාරු කිරීම තමයි ඔය හෙය්යම් මාරුව කියන වචනේ තේරුම. එතකොට මේ හෙය්යම් මාරුව කියන නවකතාවේ මෙන්න මෙහෙම තියෙනවා බලන්න. බලන්න එතනක් තියෙන්නේ අර කතා කරන විලාසයේ ඒ විදිහටම යොදාගෙන තියෙනවා. බලන්න. ජෝකීනුන් නැහැ. මගේ වැඩපිළිවෙල නිසා තමයි මේ ළමයා පාස් වුනේ. බලන්න පාස් වුනේ. දැන් හරිනම් කියන්න ඕනේ සමත් වුනේ කියන අදහසනේ. නමුත් අර පාස් වුනේ කියන වචනේ දැන් අපිත් එදිනදා කියනවනේ ඉංග්‍රීසි වචන අපි යොදනවනේ. ඒක ලොකු වාසනාවක්. විශ්වවිද්‍යාලයට බලන්න විශ්වවිද්‍යාලේ. දැන් ඔහොම ලිව්වොත් වැරදිනේ අසාලි වීමකට. නමුත් මෙතන එන්න ඕනේ විශ්වවිද්‍යාලය. නමුත් අර
කෙනෙක් කතා කරන භාෂා විලාසය අනුව ඒක වෙනස් වෙනවානේ. උච්චාරණ විලාසය විශ්වවිද්‍යාලයට යනකන් දිගටම නොමිලේ උගන්වනවා. තව මිනුවන්ගොඩ මධ්‍ය විද්‍යාලය බලන්න මධ්‍ය විද්‍යාලේ බෝඩින් හදලා නැහැ. දැන් හරිනම් කියවෙන්නට ඕනේ මධ්‍ය විද්‍යාලය කියනනේ. නමුත් ඒක මේ පුද්ගලයා කතා කරන විලාසය අනුව මෙතන වෙනස් වෙලා තියෙනවා. එතකන් රුපියල් 20 ගානේ මාසෙකට ගෙවනවා. ඉක්බිති ඔහු ගුණපාල දෙසට හැරුණේය. ගුණපාල හොඳට හිතට ආරං වැඩ කරන්න ඕනේ. තේරුණාද? හොඳට හිතට ආරං නේ හිතට අරගෙන කියන අදහසනේ. හිතට ආරං වැඩ කරන්න ඕනේ. නේ වැඩ කරන්න ඕනේ කියන එකනේ. නේ ජෝකිනුන් නැහෙත් දැන් ඉතින් ඔය නරකාතේ කියලා කියන්නේ නරක අතේ කියන අදහස. මේ සංදිපද යොදාගෙන තිනවා නිරන්තරයෙන් සංවාදවල. මේ වැඩ අත ඇරලා දාන්න හොඳයි. දන්නවනේ ඔය ගිනි වතුරයි අරකයි මේකයි. නේ ගිනි වතුරයි අරකයි මේකයි. ඒ කියන්නේ මත්පැන් පානය සහ වෙනත් නරක පුරුදු. එතකොට අතහැරලා දාන්න කියලා කියනවා ජෝකිනුන් නැහෙට. නේ එතකොට මේ ජුවකීනු උන්නැහේ සහ මේ දරුවා ගුණපාල නේ මේ දෙදෙනාට මේ එක්තරා විදිහකින් මේ ගුරුවරයා දෙන උපදේශයක් මේ තියෙන්නේ. පැහැදිලිද? බලන්න. හෙයියම් මාරු ඒවි සුරවීරයන්ගේ. ඉහත සඳහන් සංවාද දැකිය හැකි වන්නේ කතා ව්‍යවහාරයේ ශබ්ද රටා ඒ අන්දමින්ම ලියා දක්වා ඇති ආකාරයයි. මේ සංවාදවල දකින්න ලැබෙන්නේ මේ විදිය. කතා ව්‍යවහාරයේද එක් පුද්ගලයාගේ සමාජ තත්වයේද අධ්‍යාපනය හා වයස ආදී සාධක මත උච්චාරණ විලාසය වෙනස් වේ. ඒ කියන්නේ අන්න ඒක තමයි වඩා සාර්ථක නේ. අර ඒ සිල්වා මාටින් වික්‍රමසිංහ පියදාස සිරිසේන වගේ කතුවරුන්ගේ ඔන්න ඔය කියන විශේෂත්වයේ තිබුණේ නැහැ. ඒ කියන්නේ කතා ව්‍යවහාරයේදී එක් පුද්ගලයාගේ සමාජ තත්වය අධ්‍යාපනයේ වයස ආදී සාධක මත උච්චාරණ විලාස වෙනස් වෙන හැටි මේ නවකතාවක සංවාද දැක්වීමේදී මේ ලක්ෂණ කෙරෙහිද ලේඛකයෝ අද වෙනකොට අවධානය යොමු කරනවා. ඊට කදිම නිදසුනක් තමයි මෙතන මේ තියෙන මේ සංවාදය. මෙතන මේ සංවාදයට මේ එකතු වෙලා තියෙනවා මේ ඉස්කෝලේ මහත්තයා, ඒ වගේම ගුණපාල, ඒ වගේම ජෝකීනුන් නැහැ. බලන්න. ගුණපාල සර් කතා කළේ පුදුම වෙමිනි. මට අඳුරන්නත් බැරුව ගියා. හරියට ඇදිලා ගිහින්. මොකද උනේ? ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ? අම්මා කියනවා ගෙදරට වෙලා ඉන්න කියලා. අදිමදි කරමින් ඔහු පිළිතුරු දුන්නේ බිම බලාගෙන. නිකම් මෝඩ වෙන්න එපා ගුණපාල. හැම දිනාටම ශිෂ්‍යත්වය ලැබෙන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න පුළුවන් ළමයා. ලබන සුමාන එනවා හොඳේ. ඊට පස්සේ ඔය කියන්නේ ගුරුවරයා නේ. ගුරුවරයා කියන්නේ මේ ඒ දරුවට ගුණපාලට. ඒතර බලන්න මේ අර ජෝකිනුන් නැහැ මොකද කියන්නේ කියලා. මහත්තයා කියන එකත් හැබෑව. සිස්සත්තේ තව ඇති. ගෙදර අඩුපාඩුවක් තියෙනවා නම් අපිට බලා ගන්න බැරිය. යන්නේ එක තමා තියෙන්නේ. බලන්න අර ගුරුවරයාගේ කතාබහ, දරුවාගේ කතාබහ, තරුණ දරුවාගේ කතාබහ, ඒ වගේම ඒ ජෝකිනුන් නැහැගේ කතාබහ. මේ අයගේ කතාබහවල වෙනස්කම් ඔබට මෙතන මේ සංවාදයේදී පෙනෙන්නට ඕන. තේනද මේ සංවාදයේදී. මොකද චරිත තුනක් මෙතන කතා කරලා තියෙනවා. නමුත් ඒ අයගේ අධ්‍යාපන මට්ටම, වයස, සමාජ පරිසරය මේ අයගේ දෙබස් වෙනස් වීමට හේතුවක් වෙලා තියෙනවා. හෙයියම් මාරුව ඒවි සුරවීරයන්ගේ උපුටා ගැනීම. මෙතින් මේ උද්ෘතයේ පාසල් ගුරුවරයා, පාසල් ශිෂ්‍යයා හා ඔහුගේ වැඩිහිටි ඥාතියා යන තුන්දෙනාගේම උච්චාරණ විලාස යන්හි විශේෂතා හඳුනාගත හැකි වේ. ඒ උච්චාරණ විශේෂතාවලට හේතු වී ඇත්තේ එක් චරිතයේ වයස, සමාජ තත්ත්වය හා අධ්‍යාපනය යන සාධකයි. නවකතාවක සංවාද ඉදිරිපත් කිරීමේදී මෙවැනි ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සාර්ථක ලේඛකයන් අනුගමනය කරන මාර්ගයයි. ඒ විතරක් නෙවෙයි. තව මෙතනක් තියෙනවා තව විශේෂ අවස්ථාවක් බලන්න. සිංහලය මව්බස ලෙස භාවිතා නොකරන ශ්‍රී ලාංකික ජනයාගේ, විශේෂයෙන්ම දමිළ ජනතාව, මුස්ලිම් ජනතාව, ඒ අයගේ උච්චාරණයෙහි දකින්නට ලැබෙනවනේ යම්කිසි විදිහක උච්චාරණයේ වෙනස්කමක් සුළු වශයෙන්. එතකොට අන්න ඒවත් සමහරක් වෙලාවට මේ නවකතා කෙටි කතා වලට මේ ඇතුළත් වෙලා තියෙන අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. බලන්න. ඇතැම් විශේෂතාද මෑත කාලයේ ලේඛකයන්ගේ අවධානයට යොමු වී තිබේ. බලන්න. මම දැකලා තියෙනවා රෙංගසාමි පන්සල් යනවා. මේ රෙංගසාමි කියලා කියන්නේ දමිළ පුද්ගලයෙක්. නේ මේ උපුටා ගැනීම තියෙන්නේ අනුලා විජේරත්න මැණිකේ මහත්මියගේ වඩබාගින්න කියන නවකතාවේ. මම යනවා තමයි මාතියා, ආමුදුරුවෝ කියන්නේ එකම දේ දුකයි කියලා. ඒක එතනේ මාතියාගේ දෙයියොත්
අපේ දෙයියොත් කියන්නේ කාටවත් කරදරයක් නොකර ඉන්න කියලා. මම කෝවිල් යනවා. පන්සල් තිබුණොත් ඒකටත් යනවා. අපේ දෙයියොත් පන්සලේ ඉන්නවා. දැන් බලන්න අර දමිළ පුද්ගලයෙක් කතා කරන ඒ ස්වරූපය නේ ඒ ඇක්සන්ට් එක අපේ දිවාසයන් කරන ඒ විලාසය මෙතන බලන්න හරි ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා නේ. එතකොට අර ඒ චරිතය සජීවීව අප ඉදිරියේ මැවෙනවානේ. මේ විදිහට අර ඒ උච්චාරණ විලාසය වෙනස්ව ඉදිරිපත් කිරීම එක්තරා විදිහකින් ඒ චරිතය ජීවමාන කරවන්නට හේතුවක් වෙනවා. දැන් දමිළ පුද්ගලයෙක් සාමාන්‍ය සිංහල දෙබස් ඒ දමිළ පුද්ගලයා කියනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය සිංහලෙන් ඔහුගේ දෙබස මෙතන ලියලා තිබුණා නම් ඒක අපිට එච්චර දැනෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාගේ දමිළ බව, ඒ පුද්ගලයාගේ උච්චාරණ විලාසයේ වෙනස්කම මෙතන මේ විදිහට ඉදිරිපත් කරනකොට අපිට ඒකේ තියෙනවා එක්තරා විදිහකින් ඒ චරිතය ජීවමාන වෙනවා අප ඉදිරියේ. බලන්න සිංහල නවකතාවේ හමුවන ශෛලී හෙවත් ප්‍රකාශන විලාස අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ චරිතයක අභ්‍යන්තර සිතුවිලි. ඒ කියන්නේ තමන් ඒ චරිතය හිතන දේ කතුවරයා ඉදිරිපත් කරද්දී කටවහර යොදා ගැනීමයි. අන්න ඒකත් වැදගත්. ඒ කියන්නේ චරිතයක අභ්‍යන්තර සිතුවිලි. ඒ කියන්නේ චරිතය හිතන දේවල් ඉදිරිපත් කරද්දී කටවහර යොදා ගැනීමයි. මේ යටතේ විචාරකයන්ගේ අවධානයට යොමු වූ කෘතියක් වන්නේ සිරි ගුණසිංහගේ හෙවණැල්ලයි. සිරි ගුණසිංහයන් අද ජීවතුන් අතර නැහැ. එතුමා විශේෂයෙන්ම නන ලල වහර නොසලකා හැර තමන්ගේ ලේඛන කටයුතු සිතාමතා නනලල වහර භාවිත කිරීමෙන් වැළකීලා කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මේ ඔබ මේ දකින මේ කොටසේ නනලල බෙහෙදය දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම සිරි ගුණසිංහ කියලා ලියනකොට නයන්න දන්තජ ඔබ බලන්න නිරීක්ෂණය කරන්න. ඒ වගේම හෙවණැල්ල කියනකොට නයන්න දන්තජව යොදලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ගුණසිංහ කියනකොට නයන්න මූර්ධජයි, හෙවණැල්ල කියනකොට නයන්න මූර්ධජයි. නමුත් මෙතන එතුමාට කරන ගෞරවයක් හැටියට එතුමා විශේෂයෙන්ම නලලල ભેදය නොසලකා හැරලා ලේඛනයේ නිරත වෙච්ච නිසා මෙතන ඒ විදිහටමයි මෙතන මේ උපුටා ගැනීමක් දාලා තියෙන්නේ. බලන්න පිටිපසින් ආ කාර් එකක නලාවේ හනින් තිගැස්තුණු ජිනදාස රබර් බෝලයක් මෙන් පාර අයිනට විසිවිය. කාර් එක පසුපසින් ලුහු බඳිමින්නා දූවිලි වලාව ජිනදාසගේ කැඳදා මැදපු සුදු කමීසය කළු කරමින් වහ වැටින. නොදකින් මෙහෙම දූවිල්ලක් විනාඩියක් යන්න බෑ. කාර් එකක් නැත්තම් බයිසිකල් කාරයෙක්. මුන් කොහෙද මේ ඉවසිල්ලක් නැතුව දුවන්නේ? හූෂ් ගාලා ගහගෙන ගිය හැටි හදිස්සි වෙලා වෙන්නේ නැති. මේ පාරේ ඉඩක් නැහැනේ කාර් එකකට යන්න. බලන්න එතකොට මේ ජිනදාසගේ අභ්‍යන්තර සිතුවිලි තමයි මෙතන මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පහළ කොටසේ. එතකොට ඒක ඉදිරිපත් වෙලා තියෙන්නේ අර සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. නේ උපුටා ගැනීම සිරිගුණ සිංහයන්ගේ හෙවණැල්ල කෘතියෙන්. බලන්න මෙහිදී සිරිගුණසිංහ යොදාගන්නේ සම්මත ලේඛන රීතියෙන් බැහැර නොවූ එහෙත් කටවහරට වැඩි නැඹුරුවක් ඇති භාෂා විලාසයක් බව මෙයින් පැහැදිලි වනු ඇත. පසු කාලයේහි ලේඛකයන් වැඩි දෙනා විසින් නවකතාවල සංවාද සඳහා අනුගමනය කරන ලද්දේ මේ මාර්ගයේම බව පෙනේ. භාෂණ රීතිය හෙවත් කටවහර යොදා ගත යුත්තේ සංවාද සඳහා පමණක් බවද වෘත්තාන්ත වර්ණනා හා ආඛ්‍යාන සඳහා ලේඛන රීතිය යොදාගත යුතු බවද ප්‍රශස්ත සිංහල නවකතා රචකයන්ගේ සම්මුතිය වී ඇති ආකාරයේ මෙයින් පැහැදිලි වේ. ඒ කියන්නේ පාඩමේ අවසානයේ වෙනකොට මෙතන අපිට පැහැදිලි වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් කටවහර යොදාගන්නේ කතා කරන භාෂාව යොදාගන්නේ සංවාද සඳහා ඒ වගේම වෘත්තාන්ත වර්ණනා සහ ආඛ්‍යාන. ඒ කියන්නේ යම්කිසි කතාන්දරයක් ඉදිරිපත් කිරීමේදී විස්තර කිරීමේදී ඒ වගේ අවස්ථාවලදී මේ ලේඛන රීතිය ඒ කියන්නේ ලියන බස නේ ලේඛන ව්‍යවහාරය යොදා ගන්නවා නේ ලේඛන ව්‍යවහාරය යොදා ගන්නවා ඒ වර්ණනා වෘත්තාන්ත සහ ආඛ්‍යාන ඉදිරිපත් කරද්දී. ඒක තමයි සාමාන්‍ය සම්මුතිය. ඒ කියන්නේ කටවහර කතා කරන භාෂාව යොදා ගන්නවා සංවාදවලදී දෙබස් සඳහා. ඒ වගේම ලේඛන ව්‍යවහාරය යොදා ගන්නවා වෘත්තාන්ත වර්ණනා ආඛ්‍යාන ඉදිරිපත් කරද්දී නවකතා කෙටි කතා වල. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට අවබෝධයේ ප්‍රශ්නවලට ඔබට උත්තර සපයන්නට පුළුවන් මේ අපි කතා කරපු පාඩම ඇසුරෙන්. ඒ වගේම මේ පාඩමේ තවත් කොටසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ අව්‍ය පද. ඒ ගැන අපි ඉදිරියට කතා කරමු.